ආයිබෝන් එහෙනම් කවුරුත් පිළිගන්නවා අපේ ඇප්ලයිඩ් පැන්තිය YouTube channel එකට. අදත් ඕගොල්ලෝ වෙනද වගේම එකතු වෙන්නේ. අපේ ඩිස්කෂන් වීඩියෝ එකත් එක්ක ඉරිදා හවසට දාන්න. හරිද? ඉතින් අපි මේ සතියේ TM test 5 එකේ ඩිස්කෂන් එකත් එක්ක තමයි ඔයගොල්ලෝ මේ එකතු වෙන්නේ. sorry. 6 එක. හරිද? 6 එක TM test 6 එක අපි මේ පාර දැම්මේ ඇප්ලයිඩ් පේපර් එකක්. ඉතින් මේ ඇප්ලයිඩ් පේපර් එක අපි මේ සතියේ මොනවද දීපු පාඩම්? නිව්ටන් නියම වෘත චලිතය සහ ආවේගය හා ගම්‍යතාව කියන පාඩම් තුනෙන්ම අපි මේ සතියේ ටෙස්ට් එකට දැම්ම ප්‍රශ්න. හරිද? අපේ රිවිෂන් එකේ පාඩම් කරන පිළිවෙලට තමයි ඔබ දන්නෝ අපි මේකට ටෙස්ට් එකට ප්‍රශ්න යොමු කරන්නේ. ඉතින් ආවේගය හා ගම්‍යතාව කියන පාඩම අපි කරා. ඉතින් ඒක නිසා අපි ආවේගය හා ගම්‍යතාව කියන ඒකකයත් මේ සතියේ ටෙස්ට් එකට අපි ඇඩ් කරා. හරිද? ඉතින් මේ ටෙස්ට් එක බලලා ලකුණු දීලා සියලුම දේ කරලා අවසන් වෙබ්සයිට් එකේ www.myexams.lk කියන වෙබ්සයිට් එකේ අපි විභාගයේ පවත්වල හරියටම ගානට තිතරම ටයිම් මැනේජ්මන්ට් වෙන විදිහට ටෙස්ට් එක තියලා ලකුණු දීලා අවසන්. දැන් මේ වෙද්දි රෑන්ක් කරලා අපි top 20 ඒ කියන්නේ මුල් 20 දෙනාගේ ලකුණු දාලා තියෙනවා group එකට. හරිද? ඉතින් වෙනද වගේ මතක් කරනවා ඩිස්කෂන් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. හරිද? ඉවර වෙනකම් බැලුවාම මේකෙන් පුළුවන් ඔයාලට අඩුපාඩු හොයාගන්න ඕගොල්ලන්ගේ ටෙස්ට් එකේ. ඕගොල්ලෝ ටෙස්ට් එක ලියද්දී ආපු අඩුපාඩු මොනවද? MCQ ලකුණු වලින් නොලැබිච්ච ලකුණු ටික මෙතනින් ගන්න පුළුවන්. හරිද? ඒ වගේම මේ ටෙස්ට් එකේදී අලුත් කරුණු ඔයාලට තවදුරටත් වැඩි දියුණු කරගන්න පුළුවන් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න අනිවාර්යෙන්. හරිද? වීඩියෝ එක දික් වුණා කියලා මැදින් මැද යව බලන්න එපා. එතකොට මේකෙන් ගොඩක් ඔබට අර ගන්න තියෙන සාක්ෂරතාව නැත්නම් ගන්න පුළුවන් මේ මොකද්ද කියන්නේ Tamanට ගන්න පුළුවන් දේවල් ප්‍රමාණය අඩු වෙයි. හරිද? ඒක නිසා පුළුවන් තරම් වීඩියෝ එක යවන්නේ නැතුව ඔයාලා මේ බලන්න අපේ ටෙස්ට් වීඩියෝ එක. එතකොට ඔයාලට පුළුවන් පොඩි පොයින්ට් වලට හම්බෙන ලකුණු දාගන්න. හරිද? ඉතින් එහෙනම් අපි පළවෙනි ගානට යමු වැඩි විස්තර කතා කරන්නේ නැතුව ඇප්ලයිඩ් පේපර් එකක් දැම්මේ. ඉතින් ඇප්ලයිඩ් ගණන් 5ක්. දැන් ඔබට ටිකක් අභියෝගය දැඩි කරලා තියෙන. ඒ කියන්නේ පැයට ගණන් 5යි. හරිද? පැයට ගණන් 5යි. ඔයගොල්ලන්ගේ ටයිම් මැනේජ්මන්ට් වෙන්නේ මේක හදන්නේ. ඉතින් පැයට ගණන් 5ක් ලෙස අපි දැන් ගණන් ප්‍රමාණය වැඩි කරා. එතකොට ඒ වගේ අපි මොකද කරේ? ඒකෙන් ඕගොල්ලන්ගේ අර පොඩක් ස්පීඩ් එක වැඩි කරලා ගණන් 4 වේගය වැඩි කරගන්න තමයි අපි මේ වැඩේ කළේ. ඉතින් එහෙනම් ඔබේ අඩුපාඩු ටික බලා ගන්න වීඩියෝ එකෙන් අපි යමු පළවෙනි ප්‍රශ්නයට. හරිද? හරි බලමු පළවෙනි ගාන. හරි. ඉතින් මේ ගාන හොඳ ගානක්. ඔබට රූප සටහන දීලා තියෙනවා. ඉතින් මම ඔන්න රූප සටහන ඇඳා. අපි ගාන කියවලා බලමු. හරිද? රූපයේ දැක්වෙන ආකාරයට සුමට කුඤ්ඤයක් කරහා සිදුරක් විද අංශු පද්ධතියක් තබා තිබේ. ඔන්න සුමට කුඤ්ඤයක් තියෙනවලු. කැපිටල් M ස්කන්ධයක් තියෙන සුමට කුඤ්ඤයක්. ඒකේ මෙන්න මේ මූණත් දෙක හරහා මොකද කරලා තියෙන්නේ? සිදුරක් විදලා මෙන්න මෙහෙම අංශ තුනක් තියලා ඒක තන්තු තුනකින් ගැට ගහලා තියෙනවා. මේ පේනවා නේද? තන්තු තුනක් තියෙනවා. තන්තු තුනක් තියෙද්දි මොකක්ද වෙන්නේ? ආතති තුනක්. ඇයි තන්තු වෙනස්නේ? ඒක නිසා ආතති තුනක් දාන්න වෙනවා. හරිද? ඉතින් මොකද වෙන්නේ ඔහොම තිව්වහම අපිට කියලා තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. P අංශුවට AD දිගේ. හරිද? AD දිගේ P අංශුවට F1 ත්වරණයක් තියෙනවලු. ගානේ කියනවා. හරිද? ඉතින් එයාට F1 ත්වරණයක් AD දිගේ තියෙනවා නම් මොකද වෙන්නේ? මෙයා මෙහෙම පහළට යනවා F1 ත්වරණයකින්. ඉතින් මේ තන්තු ඇදගෙන යන්නේ. එයා මේ තන්තු ඇදගෙන යද්දි මේ අංශුවත් මෙහෙට F1 ත්වරණයෙන් යනවා. එතකොට මේ Q අංශුවත් මෙහෙට F1 ත්වරණයකින් යනවා. පැහැදිලි නේද? හරි. එතකොට අන්න එහෙම මේ අංශවල ත්වරණ ටික අපිට මාක් කරගන්න පුළුවන්. පැහැදිලි නේද? right. දැන් එහෙනම් අපිට මුල්ම වැඩේ මොකද්ද තියෙන්නේ? මුල්ම වැඩේ තියෙන්නේ මේ අංශුවල පොළවට සාපේක්ෂ ත්වරණ තුන ලියන එක. නේද? ඉතින් මම ලකුණු 15ක් දීලා තිනවා MCQ එක පළවෙනි මේක. simple A. හරිද? ඉතින් ඔන්න බලන්න අපි මුලින්ම පොළවට සාපේක්ෂව simple M ගේ, ඒ කියන්නේ P ගේ P අංශුව කියන්නේ මේකනේ. Q අංශුව මේක R අංශුව. හරිද? දීලා තියෙනවා. එතකොට මොකද කරන්න තියෙන්නේ? මෙන්න මේ පොළවට සාපේක්ෂව කුඤ්ඤේ ත්වරණයයි අංශයේ ත්වරණයයි කියන දෙන්න ජොයින් කරලා ලියන්න. මේවා පැහැදිලි කරලා තියෙනවා අපි පන්තිවලදී. මෙතෙන්දී ඉතින් පේපර් ක්ලාස් එකේදී ඔබට අවශ්‍ය දේවල් ටික විතරයි දෙන්නේ. ගාන හදාගන්න. F1. එතකොට මෙතන කෝණය 60යි. ඔන්න ඔය විදිහට එනවා පොළවට සාපේක්ෂව P අංශයේ ත්වරණය. නේද? ඊට පස්සේ පොළවට සාපේක්ෂව Q අංශයේ ත්වරණය.
Q අංශුව කියන්නේ මෙයා. මෙයාගේ ත්වරණය තියෙන්නේ තිරසට 30කින් ආනතෝ මෙහෙට. කුඤ්ඤයේ ත්වරණය තියෙන්නේ මෙහෙට. ඉතින් ඔය දෙක ජොයින් කරාම බලන්න මේ පැත්තට F2 සහ තිරසට 30කින් ආනතෝ මෙහෙට F1. මෙතන කෝණය 30යි. ඊට පස්සේ තව එක්කෙනෙක් ඉන්නවා. කවුද? පොළවට සාපේක්ෂව R අංශුවේ ත්වරණය. ඉතින් පොළවට සාපේක්ෂව R අංශුවේ ත්වරණය කියන්නේ මුලින්ම කුඤ්ඤයේ ත්වරණයට ජොයින් කරනවා. මේ අංශුවේ ත්වරණය කියන්නේ මේ පැත්තට F1. මේ පැත්තට F1. අපි ලස්සනට මේවා පැහැදිලි කරා ගන්න විදිහ. හරිද? ඉතින් ඔන්න ඔහොම තමයි මුල්ම පියවර අවසන් වෙන්නේ පොළවට සාපේක්ෂ ත්වරණ තුන හොයන එක. ඊටාම සරලයි. මොකද කරන් තියෙන්නේ? මේ තියෙන ත්වරණ දෙක ජොයින් කරන්න විතරයි තියෙන්නේ. හරිද? ඉතින් බලන්න අපේ සිම්පල් MCQ එකේ තියෙන PQR අංශු වල පොළවට සාපේක්ෂ ත්වරණ වන්නේ. ඉතින් මොකක්ද? උත්තරය 2. ලකුණු 15ක් හම්බ වෙනවා මේ එකකට 5 ගානේ. මේ එකකට 5 ගානේ. රූප සටහනට ඔබට මේ පාර ලකුණු 10ක් ලැබෙනවා. හරිද? රූප සටහන ලකුණු 10ක් ලැබෙනවා. right. ඊළඟට අපෙන් අහනෝ තව ෂෝක් කතාවක්. මොකද PQR අංශු වල පොදු ත්වරණය. PQR අංශු වල පොදු ත්වරණය කියන්නේ මෙන්න මේ F1. නමුත් උත්තර බලන්න අපිට F1ට තනි උත්තර අන්තිමට පෙන්නන බව පෙන්නන උත්තරේ නෙවෙයි ගන්න තියෙන්නේ. F2ත් එක්ක. හරිද? මෙන්න මේ F2 අඩංගු එකක්. එතකොට මේ මොකද්ද කරලා තියෙන්නේ? ඇත්තටම කිව්වොත් ඔබට මතකයි අපි මේ අර අපේ දෙවෙනි ආකාරයේ අංශු තන්තුවකින් සම්බන්ධ කරලා තිබ්බාම ගාන හදද්දී අපි මොකද කිව්වේ? තන්තුවේ ආතතියක් ආවොත් අපිට අර මේ සාමාන්‍ය ආකාරයේදී වගේ කුඤ්ඤයේ ත්වරණය හොයනවා නම් අංශුවේ ත්වරණය උක්ත කරන්න බෑ. අංශුවේ ත්වරණය හොයනවා නම් කුඤ්ඤයේ ත්වරණය උක්ත කරන්න බෑ. ඇයි? තන්තුවේ ආතතියක් තියෙනවා. ඉතින් ඒක නිසා මුලින්ම අපි කරන්න ඕන තන්තුවේ ආතතිය නැති කරගෙන ඉන්න එක. අන්නේ නැති කරලා එන සමීකරණය තමයි යොතන තියෙන්නේ. අපි පන්ති ළමයි දන්නෝ මේක. ඉතින් අපිට දැන් මේ වීඩියෝ එකම අලුතෙන් බලනවා මම හිතන්න මෙන්න මෙහෙම. එතකොට මේ වගේ තන්තුවක් සම්බන්ධ වුණාම අපි මුලින්ම කරන්න ඕනි ඔන්න ඔය තන්තුවේ ආතතිය කියන එක නැති කරගන්න ඕනි. හරිද? එහෙම නැතුව ගාන හදන්න ගියාම පොඩි ප්‍රශ්න එනවා. ඉතින් බලන්න කොහොමද කරන්න කියලා. අලුතම සම්බන්ධ වෙන ළමයි බලන්න. හරිද? අපිට පුළුවන් මුලින්ම අපේ දෙවෙනි පියවර දැන් පටන් ගන්න මොනවද? අංශු වලට ත්වරණය වෙන දිශාවට F සමාන ma. P අංශුවට අපිට පුළුවන් මෙන්න මෙහෙට. තිරසට 60කින් ආනතෝ මෙන්න මෙහෙට දාන්න මොකක්ද? F සමානයි ma. හරිද? F සමානයි ma දැම්මහම බලන්න mg ගෙන් මෙන්න මේ බරෙන් T1 එක මුලින් තියෙනවනේ යා ලියලිමු. ධන T1 එක. හරිද? mg කියන බරෙන් සංරචකයක් තියෙනවා මෙන්න මේ තලයට සමාන්තරව. කොහොමද ගන්න කියලා කිව්වේ මම. mg sin මෙතන තියෙන කෝණය. තලය ආනත වෙන කෝණය. mg sin මෙතන තියෙන කෝණය. එතකොට ඒක අපි දාන දිශාවටමයි එන්නේ mg sin 60. හරිද? බලන්න මේ ඊතලයේ ලස්සනට මෙහෙට විභේදනය වුණාම මේ පැත්තටම නේද හැරෙන්නේ. T3 එකක් තියෙනවා අනිත් පැත්තට. ඍණ T3 සමානයි ස්කන්ධයේ සිම්පල් m වාරයක්. එයාගේ පොළවට සාපේක්ෂ ත්වරණයම තමයි ආදේශ කරන්න ඕන. ඒකයි අපි මෙහෙම 3 දෙනා හෙව්වේ. මේ F1 මෙතෙන්ට කෙලින්ම දාන්න බෑනේ. ඉතින් ඒක නිසා අපි මෙන්න මේ පොළවට සාපේක්ෂ ත්වරණ තුන තමයි පාවිච්චි කරන්නේ. ඉතින් F1 තියෙනවා අපි දාන දිශාවට. F2 ගෙන් සංරචකයක් එනවා F2 cos 60 අනිත් පැත්තට. එතකොට මෙතන තියෙන්නේ මොකක්ද? F1 ඍණ F2 cos 60. F2 ඍණ F2 cos 60. පළවෙනි සමීකරණය. මෙතනින් මුකුත් උක්ත කරන්න බෑ අපිට වෙනදා වගේ. ඇයි? තන්තු වල ආතති තියෙනවා. ඉතින් ඒක නිසා අයන් නැති කරන්න ඕනේ. හරිද? ඔන්න බලන්න නැති කරන විදිහ. Q අංශුවටත් අපි දාමු අර විදිහටම එයා ත්වරණය වන දිශාවට F සමානයි ma. එයා ත්වරණය වෙන්නේ මෙන්න මේ දිශාවට 30කින් ආනතෝ මෙහෙට F සමානයි ma 90. හරිද? F සමානයි ma 90. එතකොට බලන්න T2 එකක් තියෙනව නේද මේ දිශාවට මේ T2 එකක් තියෙනවා. ධන T2. හරිද? mg ගෙන් සංරචකයක් තියෙනවා අනිත් පැත්තට එන්නේ නේ. මේ බලන්න මේ පෑනෙත් උඩ එයා ලේසියෙන් විභේදනය වෙන්නේ මෙහෙට නේද? මේ මං ඉන්න පැත්තට විභේදනය වෙන්නේ. එතකොට mg sin මෙතන තියෙන කෝණය. ඒ කියන්නේ mg sin 30යි. අපි දාන දිශාවනේ අනිත් දිශාවට. එතකොට ඍණ mg sin 30යි. ඍණ mg sin 30යි. බලන්න T2 එකක් තියෙනවා අපි දාන දිශාවටම. ධන T2 T1 එකක් තියෙනවා දාන දිශාවට විරුද්ධව. ඍණ T1. ඔන්න හරි. ස්කන්ධයේ සිම්පල් m වාරයක්. එයාගේ පොළවට සාපේක්ෂ ත්වරණය මෙන්න මේ දිශාවට. බලන්න F1 එක තියෙන. මෙන්න මේකනේ පොළවට සාපේක්ෂව Q අංශය ත්වරණේ. F1 එක තියෙන්නේ අපි දාන දිශාවටමයි. F2 ගෙන් සංරචකයක් වෙනවා බලන්න. F2 එක F1 ගේ දිශාවට විභේදනය කරගන්න. F2 cos 30යි බලන්න ඊතලයේ හැරෙන්නේ F1 ගේ දිශාවටම. එතකොට F1 ධන F2
cos 30යි. F2 cos 30යි. දෙවෙනි සමීකරණය. දෙවෙනි එක. ඔය වගේම R අංශුවටත් දාන්න. R අංශුවට F සමානයි MA දාන්න. එයා යන්නේ අර පැත්තට. මෙන්න මෙහෙට තිරසර 60කින් ආන්තෝ මෙහෙට F සමානයි MA. හරිද? MA දැම්මාම T3 එක තියෙන්නේ බලන්න අපි දාන දිශාවටමයි. ඉස්සෙල්ලා වගේම mg ගෙන් මෙහෙට සංරචකයක් තියෙනවා mg sin 60. එතකොට ඍණ mg sin 60 තන්තුවේ ආතතියක් තියෙනවා අපි දාන දිශාවට විරුද්ධ දිශාවට ඍණ T2 සමානයි ස්කන්ධයේ සිම්පල් m වාරයක් පොළවට සාපේක්ෂ ත්වරණය මේ දිශාවට විභේදනය කරගන්න ඕන. F1 එක තියෙන්නේ අපි දාන දිශාවටමයි. F2 ගෙන් බලන්න සංරචකයක් වෙනවා. මේ F2 එක අපිට ඕන F1 ගේ දිශාවට විභේදනය වුණාම බලන්න පෑනේ තුඩ අමාරුවෙන් මෙහි හරවන්න යන්න එපා. F2 එක ලේසියෙන් හැරෙන්න මෙන්න මෙහෙට F2 cos 60යි බලන්න අනිත් පැත්තට. එතකොට F1 ඍණ F2 cos 60 තුන්වෙනි සමීකරණය. බලන්න අපිට මං කිව්වනේ තන්තු යාතිය නැති කරගන්න ඕනි. ඉතින් හරි ලේසියිනේ බලන්න 1 2 3යි එකතු කරාම T1 ට ඍණ T1 ඍණ T3 ට ධන T3 T2 ට ඍණ T2 කැපිලා යනවා. හරිද? අන්න මට කියන්න අමතකුණා. මේ එක සමීකරණයකට ලකුණු 10 බැගින් දෙනවා. 10 බැගින් දෙනවා. 10 බැගින්. අපිට පුළුවන් ලස්සනට T නැති කරගන්න පළවෙනි සමීකරණයට එකතු කරන්න දෙවෙනි සමීකරණය ඒකට එකතු කරන්න තුන්වෙනි සමීකරණය. එකතු කළාම මොකද වෙන්නේ? T අර මං කිව්වා වගේ T ආතති නැති වෙලා යනවා. ඉතිරි වෙන්නේ කවුද? ධන mg sin 60. හරිද? ධන mg sin 60 ඍණ mg sin 30 ඍණ mg sin 60 ඍණ mg sin 60 බලන්න එහා පැත්තෙන් එන ටික mf1 ට mf1 එකතු වුණාම 3යි mf1 හරිද? ඍණ mf2 cos 60යි මෙතන ඍණ mf2 cos 60යි ධන mf2 cos 30යි ඍණ mf2 cos 60යි එකතු වුණාම බලන්න ඍණ අපිට පුළුවන් මුලින්ම මෙයා ලියන්න 2 mf2 cos 30 sorry mf2 cos 30 mf2 cos 30 ඊට පස්සේ බලන්න මේ දෙන්න එකතු වුණාම ඍණ 2 mf2 cos 60ක් එනවනේ. ඍණ 2 mf2 cos 60 f2 cos 60 බලන්න උඩ ඔක්කොගේම m එකක් කපලා දාන්නත් පුළුවන්. මේ mg sin 60යි ඍණ mg sin 60යි කැපිලා යනවා. ඍණ mg sin 30ක් ඉතිරි. sin 30 කියන්නේ ඔබ දන්න භාගයයි. හරිද? මෙතන තියෙනවා m එක කැපිලා ගියානේ. එතකොට ඍණ g බෙදීම 2යි. මෙතන 3i f1 ගේ m කැපිලා ගියා. එතකොට 3i f1 මෙතන. හරිද? m කැපිලා ගියා f2 වාරයක් cos 30 කියන්නේ මොකක්ද? මූල 3 බෙදීම 2යි. මූල 3 බෙදීම 2යි. මෙතන ඍණ 2i f2 cos 60. එතනනුත් m කැපිලා ගියා. ඍණ 2i f2 cos 60 කියන්නේ භාගය. හරිද? දැන් මේ දෙකට දෙක කැපිලා යනවා. හරිද? දෙකට දෙක කැපිලා යනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අපිට මේ දෙන්නගෙන් F2 එකක් එළියට ගන්න පුළුවන්. නැත්නම් මේ දෙක තියෙද්දිම ගමු. හරිද? මෙතන මුළු සමීකරණම ඕනනම් දෙකෙන් වැඩි කරන්නත් පුළුවන්. මුළු සමීකරණම දෙකෙන් වැඩි කරලා දාමු. ඒක ලේසි. ඍණ g සමානයි මෙයා දෙකෙන් වැඩි වුණාම 6i f1. 6i f1 මේවා දෙකෙන් වැඩි වුණාම මොකද වෙන්නේ? මේ දෙකේම යට තියෙන දෙක කැපිලා යනවා. හරිද? මම ඍණ f2 එකක් එළියට ගන්නවා. හරිද? ඍණ f2 එකක් එළියට ගන්න. මොකද කුඤ්ඤයේ ත්වරණය හොයන්නේ නැහැ. අපිට අන්තිමට අහන්නෙත් අංශුවේ ත්වරණය f1. හරිද? f1 අහන්න නිසා මොකද කරන්නේ? මම මෙතනින් ඍණ f2 එකක් එළියට ගන්නවා. ඍණ f2 එකක් එළියට අරගෙන මම ඍණ f2 එකක් එළියට ගත්තාම යට තියෙන දෙකත් කැපිලා තියෙන නිසා ඇතුළේ ඉන්නේ මොකක්ද? මේ ඍණ එක්කෙනා ධන වෙනවා. මේ ධන එක්කෙනා මොකද වෙන්නේ? ඍණ වෙනවා. මූල 3යි. හරිද? දැන් අපිට පුළුවන් මේක එහා පැත්තට ගෙනියන්න. මම ඉතිරි ටික මෙහෙම අරගෙන ගිහිල්ලා මෙතන ලියනවා. හරිද? මේ කෑල්ල මෙහා පැත්තට අරන් යනවා. මේ ඍණ කෑල්ල එහා පැත්තට අරන් ගියාම ධන කෑල්ලක් වෙනවා. F2 වාරයක් 2 ඍණ මූල 3. ඍණ g එකක් තියෙනවනේ. මෙතන තිබ්බ g එක. සමානයි 6යි F1. 6න් බෙදා ගන්න. F2 වාරයක් 2 ඍණ මූල 3 ඍණ g බෙදීම 6 සමානයි F1 කියලා එනවා. F1 කියලා එනවා බලන්න උත්තරය මේක තියෙන්නේ
3 නේද? 3. හරිද? එතකොට B කොටසේ උත්තරය 3. හරි. ඔබට පේනවා මේ එකකට ලකුණු 10 ගානේ ලැබෙනවා. හරිද? මේකට ලකුණු 10 ගාන දෙනවා. සම්පූර්ණයෙන්ම එකට ලකුණු 40යිනේ නේද? එතකොට මෙන්න මේ තුන එකතු කරලා හරිද? එකතු කරලා මෙතෙන්ට මේනකන් ආවොත් තව ලකුණු 10ක් ඔබට ලැබෙනවා. හරිද? F1 ගන්න එක ලකුණු 10යි. එතකොට මෙන්න මේ වගේ මේ F සමානයි MA දාන එකට ලකුණු 10 බැගින් ලැබෙනවා. හරිද? ඉතින් ඔන්න ඔය විදිහට තමයි MCQ එක B කොටසේ එතකොට උත්තරය 3. හරිද? අපෙන් ඊළඟට අහනවා C කොටසේ කුඤ්ඤයේ පොළවට සාපේක්ෂ ත්වරණය වන්නේ. ඉතින් ඔබ දන්නවා අපේ දෙවෙනි පියවර අවසන් දැන්. මොකක්ද? කුඤ්ඤයේ ත්වරණය හොයනවා නම් අංශයේ ත්වරණය උක්ත කරනවා. අංශයේ ත්වරණය හොයනවා නම් කුඤ්ඤයේ ත්වරණය උක්ත කරනවා. ඉතින් මේ වැඩේ කරලා අවසන්. ඊළඟට අපේ තුන්වෙනි පියවර මොකක්ද? පද්ධතියට F සමානයි MA එයා ත්වරණය වෙන දිශාවට දාන එක. ඉතින් පද්ධතියට F සමානයි MA දාන්න පුළුවන් එයා ත්වරණය වෙන දිශාව වන මෙන්න මෙහෙට. අපි දාමු. හරිද? අපි දාමු. ටික මකනවා. ඔයගොල්ලෝ වීඩියෝ පවුස් කරලා ලියා ගන්න. හරිද? වීඩියෝ එක පවුස් කරලා ලියා ගන්න. මම දානවා පද්ධතියටම අන්තිම පියවර. පද්ධතියටම F සමානයි MA මෙන්න මෙහෙට. එයා ත්වරණය වෙන දිශාවට. හරිද? එතකොට කුඤ්ඤේ පද්ධතිය මතම බලයක් නැහැ කියලා මම ඔබට කීප විටක් කියලා තියෙනවා මේකේ. මේ තියෙන්නේ අපේ කොච්චර බල ආවත් බලන්න. කොච්චර අංශු තිබ්බත්, කොච්චර තන්තු ආවත්, මොන මගුල වුණත් බලන්න මෙතන තියෙන්නේ අපේ සම්මත බල සෙට් එක. සම්මත බල ටික. ඒ සම්මත බල වලින් එහාට තව බලයක් නැහැ. ඉතින් ඒක නිසා සම්පයුක්ත බලය බිඳුවයි. නේද? අපි ඔය කියලා දීලා තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ MA කෑලි. MA කෑලි කුඤ්ඤේ එකයි අංශු 3 3යි 4ක් තියෙනවා. මුලින්ම කුඤ්ඤේ MA කෑලි ලියමු. කුඤ්ඤේ ස්කන්ධයේ කැපිටල් M වාරයක්. එයාගේ ත්වරණය F2. F2. කෙලින් මේක දාන්න පුළුවන්. ඇයි මේක පොළොවට සාපේක්ෂ ත්වරණයක්. පොළොව උඩ තියෙන එකක් නිසා. අංශු වල ත්වරණය මුලින්ම P අංශුවේ. එයාගේ ස්කන්ධයේ සිම්පල් M. හරිද? පොළොවට සාපේක්ෂ ත්වරණය මෙහෙට විභේදනය කරලා දාන්න වෙනවා. මේ තියෙන මෙන්න මේක මෙහෙට විභේදනය කරගන්න වෙනවා. F2 එක තියෙන අපි දාන දිශාවටමයි F1 ගෙන් cos 60ක් එනවා අනිත් පැත්තට. එතකොට F2 ඍණ F1 cos 60. F2 ඍණ F1 cos 60. F2 ඍණ F1 cos 60. ඔන්න එකක් හරි. ඊළඟට Q අංශුවේ ස්කන්ධයේ සිම්පල් M එයාගේ පොළොවට සාපේක්ෂ ත්වරණය අර පැත්තට විභේදනය කරලා දාන්න වෙනවා. F2 එක තියෙන අපි දාන දිශාවටමයි F1 ගෙන් විභේදන කොටසක් එනවා F2 ගේ දිශාවට F1 cos 30යි. එතකොට F2 ධන F1 cos 30යි. හරිද? ධන ස්කන්ධයේ සිම්පල් M වාරයක් අන්තිම එක නම යටින් ලියනවා. මේ මෙහෙට විභේදනය කරලා දාන්න වෙනවා එයාගේ පොළොවට සාපේක්ෂ ත්වරණය. බලන්න F2 එක තියෙන අපි දාන දිශාවටමයි F1 ගෙන් cos 60ක් එනවා අර පැත්තට. හරිද? එතකොට F2 ඍණ F1 cos 60 cos 60 ඔන්න ඔහොම එනවා. ඊට පස්සේ මොකද කරන්නේ ඉතින්? අපි සුළු වෙන පද මුලින්ම සුළු කරගමු. බිඳුව සමානයි capital MF2 simple MF2 එකක් තියෙනවා. මෙතනත් simple MF2 එකක්, මෙතනත් simple MF2 එකක්. ඒ ඔක්කොගෙම simple MF2 එකක් එළියට ගත්තාම මොකද වෙන්නේ? capital M ධන 3යි simple M F2 කියලා එනවා. අන්න බලන්න හරිය ලස්සනයි. අපි පිළිවෙල ඍණ MF1 cos 60යි මෙතනත් ඍණ MF1 cos 60ක් තියෙනවා. ඒ දෙන්න එකතු වුණාම ඍණ 2යි MF1 cos 60. හරිද? මෙතන තියෙනවා ධන MF1 cos 30ක්. ධන MF1 cos 30ක්. දැන් අපි දන්න විදිහට මේ අනුපාත වලට ආදේශ කරගමු. බිඳුව සමානයි capital M ධන 3යි simple M වාරයක් F2 ඍණ. හරිද? 2යි simple M F1 වාරයක් cos 60 කියන්නේ භාගයයි. අපිට පුළුවන් නේද මේ දෙන්නගෙන් F1 එකක් එළියට ගන්න. F1 එකක් එළියට ගමු බලන්න. හරිද? F1 එකක් එළියට අරන් ලියමු. එතකොට මෙතන cos 60ක් තියෙනවා. ඒක භාගයේ ඔන්න. හරිද? ධන මෙතන simple M එකක් තියෙනවා. F1 එකක් එළියට ගියා. cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. F1. හරිද? F1 උත්තරේ තියෙන විදිහටම ගන්න බලමු. right හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? බිඳුව සමානයි capital M ධන 3යි simple M වාරයක් F2 මෙතන දෙකට දෙක කපන්නේ නැතුව මම කරන වැඩේ බලන්න මෙතනින් භාගයක් එළියට ගන්නවා. ඇයි මේ නැත්තම්
ආපහු මේක පොදු හරය ගනිද්දී අපිට මේක දෙකෙන් වැඩි කරන්න වෙනවා. ඉතින් මම කරන වැඩේ බලන්න ඍණ mf2 ඍණ m බෙදීම දෙකක් එළියට ගන්න. ඍණ m බෙදීම දෙකක් එළියට ගත්තාම බලන්න අපිට අරකෙත් තියෙනවනේ දෙක ඍණ මූල තුනක්. මෙතන ලස්සනට හැදෙනවා දෙක ඍණ මූල තුනක් වරහණ ඇතුලේ. F1 තියෙනවනේ. අන්නේ F1 එකට අරක ආදේශ කරන්න. ඒකෙන් තමයි අපි F2 හොයන්නේ නේද? එහෙම නේද කරන්නේ? එතකොට ඔන්න F2ට ආදේශ කරනවා F2 වාරයක් දෙක ඍණ මූල 3 ඍණ g බෙදීම 6. හරිද? ඔන්න ආදේශ කරා. එච්චරයිනේ. ඊට පස්සේ මොකද කරන්නේ? බලන්න ඔබට පේනවද මෙතන? හරිද? මෙතන බලන්න මේ යට තියෙන දෙකයි මේ 6යි ගුණ වුණාම 12ක් හැදෙනවා. නේද? ඔය 12ක් තියාගෙන ඉන්න එක හරි කරදරයි. ඉතින් මුළු සමීකරණය මම තීරණය කරනවා 12න් ගුණ කරන්න. මුළු සමීකරණයම 12න් ගුණ කරද්දී බිංදුව 12න් ගුණ වුණාම ප්‍රශ්නයක් නැහැ. මෙයා 12න් ගුණ වුණාම 12 වාරයක් කැපිටල් M දන 3යි සිම්පල් M. අන්න හොඳ සයින් එකක් අපිට එනවා දැන්. ඇයි? උත්තරේ මේ වගේ පදයක් තියෙනවා. හරිද? මෙතන 12 මොකද වෙන්නේ? නැති වෙනවා. හරිද? ඍණ සිම්පල් M වාරයක් දෙක ඍණ මූල 3 වාරයක් මෙතන තියෙනවා F2 වාරයක් දෙක ඍණ මූල 3 ඍණ g කියලා. හරිද? දැන් මේකෙන් ಗುಣ කරන්න. ඕකෙන් ಗುಣ කරන්න වරහන. ඒ ಗುಣ කරනකොට දෙකෙන් වෙනම මූල 3න් වෙනම එහෙම ಗುಣ කරන්න එපා. අපරාධයක්. හරිද? එහෙම ಗುಣ කරන්න එපා. මේක එක පදයක් ලෙස සලකලා මෙයාගෙන් සහ මෙයාගෙන් ಗುಣ කරන. එතකොට බිංදුව සමානයි 12 වාරයක් කැපිටල් M දන 3යි සිම්පල් M වාරයක් F2 මෙයා එක පදයක් ලෙස සලකලා මෙයාගෙන් ගුණ වුණාම ඍණ සිම්පල් MF2 දෙක ඍණ මූල 3යි දෙක ඍණ මූල 3යි ගුණ වුණාම දෙක ඍණ මූල 3 සම්පූර්ණ වර්ග. ඍණ M වාරයක් දෙක ඍණ මූල 3 ඍණ G ගෙන් ගුණ වුණාම මොකද වෙන්නේ? ධන G වාරයක් දෙක ඍණ මූල 3. F2 නැති පද අපේ පිළිවෙලේ විදිහට මේ පැත්තට දානවා. මෙයාගේ F2 නෑනේ මේ පැත්තට දාන්න. එතකොට ධන එක මේ පැත්තට ආම ඍණ G වාරයක් දෙක ඍණ මූල 3. මේ පැත්තේ F2 තියෙන පද වලින් F2 එළියට ගන්න. මෙතන F2 තියෙන පද වලින් F2 එළියට ගන්න. එතකොට මෙතන F2 එකක් එළියට ගියාම බලන්න මේ දෙන්නගෙන් 12 වාරයක් කැපිටල් M ධන 3යි සිම්පල් M. මෙතනින් F2 එකක් ගියාම බලන්න ඍණ සිම්පල් M වාරයක් දෙක ඍණ මූල 3 සම්පූර්ණ වර්ග. ඔන්න ඔහම එනවා නේද? ඔන්න ඔහම එනවා. ඉතින් බලන්න උත්තරේ උඩ කෑල්ල ඇවිල්ලා නේද? උත්තරවල උඩ කෑල්ල වගේ නිකන් ඇවිල්ලා. හරිද? යට කෑල්ල තමයි දැන් හදා ගන්න තියෙන්නේ. හරි? යට කෑල්ල හදා ගන්න තියෙන්නේ. ඉතින් යට කෑල්ල හදන්න මම උඩ ටික මේක මකනවා. නැත්තම් ඉඩමදි. මේ ටික ඔබ ලියා ගන්න. ඔබට ලකුණු දාන විදිහත් කියන්නම්. මේක ලකුණු 10යි. හරිද? ඕක ලකුණු 10යි. F සමානයි මේ දාගන්න එකට. හරිද? ඒකට ලකුණු 10යි. ඊට පස්සේ ඔබට ලකුණු ලැබිලා තියෙන මෙන්න මේ විදිහට. ඕක ලකුණු 10යි. මේක ආදේශ කරනවට ලකුණු 5ක් මෙන්න මෙතන නේද ආදේශ කරේ. ඔව්. මේකට ලකුණු 5ක් දීලා තියෙනවා. හරිද? ඊට පස්සේ මේක එහා පැත්තට දාලා තව පොඩි වැඩක් තියෙනවා. මොකක්ද? දැන් ඔබට පේනවද උත්තරේ දෙක ඍණ මූල 3 පූර්ණ වර්ගයක් නෑ නේද? ඉතින් ඊළඟ පියවරේ මොකද්ද වෙන්න ඕන? දෙක ඍණ මූල 3 පූර්ණ වර්ගය කියන එක ප්‍රසාරණය කරගන්න. හරිද? ප්‍රසාරණය කරගෙන බලන්න අන්න ඒකටත් ලකුණු 5ක් හම්බෙනවා. හරිද? මම කරන වැඩේ බලන්න ඊළඟට දෙක ඍණ මූල 3 සම්පූර්ණ වර්ගය ප්‍රසාරණය කරගන්නවා. ඇයි? උත්තරවල එහෙම එකක් නැති නිසා. හරිද? තිබ්බනම් ඔහම තියෙන්න අරනවා. හරිද? දැන් ඍණ G වාරයක් දෙක ඍණ මූල 3. හරිද? අපි කියන දිශාවටම ත්වරණ දැම්ම නම් ගානේ තියෙන විදිහටම ත්වරණ දැම්ම නම් ඍණ එකක් එනවා මෙතෙන්ට. හරිද? F2 වාරයක් මේ වරහන මම ගුණ කරනවා 12යි කැපිටල් M එකක් උත්තරවල තියෙන නිසා. 3යි M වැඩි වෙනාම 36යි සිම්පල් M. හරිද? 3යි M 12න් වැඩි වුණා. මේක ඍණ සිම්පල් M වතාවක් දෙක ඍණ මූල 3 ප්‍රසාරණය වුණාම දෙකේ වර්ගය මෙහා කොනේ 4යි දෙන්න ගුණ වෙලා දෙගුණ වෙලා මැදට වැටෙනවා 4යි මූල 3යි මූල 3 වර්ගය හා කොනේ මූල 3 වර්ගය 3යි. හරිද? මැද ඍණ නම් මැද ඍණ කොනේ පදේ කොහොමත් ධන. රයිට්? ඔන්න ඔහම එනවා. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? අරක තව ටිකක් සුළු කරමු. ඍණ G වාරයක් දෙක ඍණ මූල 3 සමානයි F2 වතාවක් 12යි කැපිටල් M ධන 36යි සිම්පල් M 36යි සිම්පල් M
මෙතන 4යි 3යි එකතු වුණාම 7යි. එතකොට මේ m ගෙන් ගුණුනාම ඍණ 7යි සිම්පල් m. මේකයි ගුණුනාම ධන 4යි මූල 3යි සිම්පල් m. ඔහොම එනවා. තව උත්තරේ තියෙන විදිහට සුළු කරන්න. තව සුළු වෙනවා. g වාරයක් 2 ඍණ මූල 3 සමානයි f2 වතාවක් 12යි කැපිටල් m 36යි සිම්පල් m ගෙන් 7යි සිම්පල් m ගියාම 29යි සිම්පල් m ධන 4යි මූල 3යි සිම්පල් m. ඉතින් උත්තරේ තියෙන ඔබට පේනවා උත්තරේ m එකක් එළියට අරගෙන තියෙනවා. හරිද? ඉතින් ඔබට පුළුවන් මේ දෙන්නගෙන් සිම්පල් m එකක් එළියට අරගෙන මේ පැත්තට බෙදා ගන්න. එතකොට ඍණ g වාරයක් 2 ඍණ මූල 3 හරිද? ඍණ g මෙතන mg එකක් එනවා නේද? ඔව් මේ m ගෙන් ගුණ වෙද්දී m එකක් එනවනේ. අන්න ඒක අමතක වුණා. හරිද? m එකක් ගුණ වෙද්දී මෙතන m එකක් එනවා. මේ g ට m එකක් එනවා. එතකොට මෙතන mg. හරිද? mg එක මෙහෙට දැම්මාම ඍණ mg. ඍණ mg. එතකොට මෙතනත් ඍණ mg. මේ ඔක්කොටම m එකක් එනවා. ඒක මට අමතක වෙලා. හරිද? එතකොට ඍණ mg වාරයක් 2 ඍණ මූල 3 බෙදීම මෙන්න මේ කෑල්ල 12යි කැපිටල් m ධන මේ දෙන්නගෙන් සිම්පල් m එකක් මේ දෙන්නගෙන් සිම්පල් m එකක් ගන්න එළියට 29 ධන 4යි මූල 3යි කියලා එනවා. හරිද? ඔන්න F2. ඔන්න F2. බලන්න උත්තරවල කොහෙද ඒක තියෙන්නේ කියලා. උත්තරවල බලන්න C කොටසේ උත්තරේ 3 නේද ඕක තියෙන්නේ. ඍණ වාරයක් 2 ඍණ මූල 3 බෙදීම 12යි කැපිටල් m ධන සිම්පල් m වාරයක් 29 ධන 4යි මූල 3 කියලා තියෙන්නේ තුන්වෙනි උත්තරේ නේද? එතකොට උත්තරය 3. දැන් මෙන්න මේ පූර්ණ වර්ගය ප්‍රසාරණය කර ගන්නවට නැවත මම ලකුණු 5ක් දෙනවා. හරිද? පූර්ණ වර්ගය ප්‍රසාරණය කර ගැනීම සඳහා ලකුණු 5ක් ඔබට ලැබෙනවා. ඊට පස්සේ අන්තිම උත්තරයට තමයි ඊළඟ ලකුණු 5 හම්බෙන්නේ. එතකොට මුළු ලකුණු ඔබට දැන් ගණනය කරගන්න පුළුවන්. හරිද? ඔන්න MCQ එකේ ඒකේ හරියටම MCQ එකේ උත්තරය ගැහුවේ නැත්තම් ඔතනින් ලකුණු දාගන්න. ඊළඟට අපෙන් අහනවා තව ප්‍රශ්නයක් D කොටස. කුඤ්ඤයට සාපේක්ෂව අංශු වල ත්වරණය. ඒ කියන්නේ කවුද? F1. හරිද? දැන් හෙව්වේ කවුද? F2 නේ. F2 ඇසුරින් කවුද මේ අහන්නේ? F1. හරිද? ඔබ දන්නවා ඔබ F1 ට ප්‍රකාශනයක් ගත්තා F2 ඍණ 2 ඍණ මූල 3 F2 වාරයක් 2 ඍණ මූල 3 ඍණ g බෙදීම 6යි කියලා. අන්න ඒකට ආදේශ කරන්න. හරිද? ඔබ F1 ව ගත්තා මෙන්න මෙහෙම. මම අර යට තියෙන 6 ඉස්සරහින් ලියා ගන්නවා. එක බෙදීම 6 වාරයක් F2 2 ඍණ මූල 3 ඍණ g. හරිද? ඔන්න ඔහම. ඕක F2 ට ආදේශ කරන්න ඔයාලා ගත්ත උත්තරය. හරිද? F2 ට ආදේශ කරන්න ඔයාලා ගත්ත උත්තරය. ආදේශ කරලා බලන්න. මොකද වෙන්නේ කියලා. F2 මෙන්න මේක මෙතෙන්ට ආදේශ කරන්න. හරිද? එතකොට F1 සමානයි එක බෙදීම 6 වාරයක් F2 කියන්නේ ඍණ mg වාරයක් 2 ඍණ මූල 3 බෙදීම කැපිටල් m ධන 12යි කැපිටල් m ධන සිම්පල් m වාරයක් 29 ධන 4යි මූල 3. හරිද? ඔන්න ඔහොම. ඕක තමයි කවුද? F2. මෙතන තියෙනවා තව 2 ඍණ මූල 3ක්. ඒක අමතක කරන්න එපා. 2 ඍණ මූල 3ක්. ඊට පස්සේ අන්තිමට තියෙනවා ඍණ g එකක්. හරිද? ඔබට මේ දෙන්නගෙන් පොදු පදයක් වශයෙන් g එකක් විතරයි තියෙන්නේ. පොදු හරයම ගන්න පොදු පදේ එළියට ගත්තා කියලා ලොකු සෙතක් නැහැ. පොදු හරයම ගන්න මෙතන. ඊට පස්සේ අපිට එනවා F1 සමාන එක බෙදීම 6 වාරයක් පොදු හරය ගත්තහම 12යි කැපිටල් m ධන සිම්පල් m වාරයක් 29 ධන 4යි මූල 3. මේ බලන්නකෝ. 2 ඍණ මූල 3යි 2 ඍණ මූල 3යි සුළු වුණාම 2 ඍණ මූල 3ේ සම්පූර්ණ වර්ගයක් නේද ආවේ. ඔබට මතකයි නේද 2 ර්ණ මූල 3ේ සම්පූර්ණ වර්ග ප්‍රසාරණය කරලා පස්සේ මොකක්ද ආවේ? මෙන්න මේකනේ. අපි ඒක එකපාර දාමු. ආයි ප්‍රසාරණය කර ඉන්න දෙයක් නැහැනේ. ඍණ mg වතාවක් 4 ඍණ 4යි මූල 3 තමයි ආවේ. හරිද? කලින් ප්‍රසාරණය කරන්නේ. මේ කෑල්ලම g ගෙන් වැඩි වුණාම ඍණ g වතාවක් 12යි කැපිටල් m නැත්නම් g ගෙන් ගුණ කරලම ලියමුනේ. ඒතකොට ලේසි. ඍණ 12යි කැපිටල් mg ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයත් ඍණෙන් ගුණ වෙනවනේ. ඍණ සිම්පල් mg වාරයක් 29 ධන 4යි මූල 3යි. ඔන්න ඔහම එනවා. හරිද? ඔන්න ඔහම එනවා.
ඉතින් දැන් දෙයනේ කියලා පිළිවෙලට සුළු කරගන්න තියෙනවා. මම ඊටර ටික මෙහෙට ගෙනියනවා. හරිද? F1 සමානයි මෙහෙ ලියන්න. F1 සමානයි එතකොට ඍණ 7යි mg. හරිද? මෙතන තියෙනවා ඍණ 7යි mg එකක්. මෙතන තියෙනවා ඍණ 29යි mg එකක්. ඍණ 7යි mg එකයි ඍණ 29යි mg එකයි සුළු වුණාම බලන්න කවුද එන්නේ? ඍණ 36යි mg නේද? 36යි mg. හරිද? ඍණ 36යි mg. ඊට පස්සේ මෙතන තව ඍණ 12යි කැපිටල් mg එකක් තියෙනවා. හරිද? මෙතන තියෙනවා ඍණයි ඍණයි මේ දෙක මොකද වෙන්නේ? ධන වෙනවා. ධන 4යි මූල 3යි mg. මෙතන ඍණ mg සහ ධන 4යි මූල 3යි mg සුළු වුණාම ඍණ 4යි මූල 3යි mg. ඒ දෙක කැපිලා යනවා. එතකොට උඩ ඉතිරි වෙන්නේ මෙච්චරයි. හරිද? මෙච්චරයි. බෙදීම යට තියෙනවා 6ක්. යට තියෙනවා 6ක්. 12යි කැපිටල් M ධන 12යි කැපිටල් M ධන සිම්පල් M වාරයක් 29 ධන 4යි මූල 3යි. ඔන්න ඔහොම එනවා. දැන් බලන්න උඩ ඍණ 12ක් පොදුයි නේද? ඍණ 12ක් එළියට ගන්න. ඍණ 12ක් එළියට ගත්තාම මොකද වෙන්නේ? බලන්න. F1 සමානයි ඍණ 12ක් එළියට ගත්තාම මෙතනින් 3යි mg ධන 2යි g එකක් නෑ. g එකකුත් එක්ක එළියට ගමු. ඍණ 12යි g. g එකක් එළියට ගත්තාම 3යි කැපිටල් m ධන 2යි 3යි සිම්පල් m ධන 2යි කැපිටල් m. කැපිටල් m. හරිද? 12ක්ම ගියානේ. යට තියෙනවා 6 වාරයක් 12යි කැපිටල් m ධන සිම්පල් m වාරයක් 29 ධන 4යි මූල 3යි කියලා. 6ට ඍණ 12 කැපෙනවා. එතකොට ඍණ 2යි g වාරයක් 3යි සිම්පල් m ධන කැපිටල් m. බෙදීම 12යි කැපිටල් m ධන සිම්පල් m වාරයක් 29 ධන 4යි මූල 3යි. අන්න. ඕක තමයි නේද උත්තරේ. බලන්න උත්තරවල මේක තියෙන්නේ මොකේද කියලා. මෙතන ඔකෝගේ කැපිටල් M ඊට 3යි සිම්පල් M එකක් තියෙනවා. මගේ කොහේ හරි වැරදිලාද බලමු. ඔව්. මෙතන උත්තරවල හරිනේ. ධන එකක් තියෙනවනේ ගන්නටනේ. එතකොට ඍණ 2 වාරයක් කැපිටල් M ධන 3යි සිම්පල් M බෙදීම 12යි කැපිටල් M ධන 29 ධන 4යි මූල 3යි. මෙතන මැද ධනක් තියෙනවා. හරි. එතකොට ඍණ 2යි g එකක් තියෙනවා. හරිද? ඍණ 2යි g වාරයක් කැපිටල් M ධන 3යි සිම්පල් M. හරි. ඔන්න ඕක තමයි උත්තරය. එතකොට මේකට ලකුණු ලැබෙන විදිහ මෙන්න මෙසේය. හරි. F1 ට මෙන්න මේ ආදේශය කරනවට ලකුණු 5ක් දෙනවා. හරිද? ඊට පස්සේ අන්තිම උත්තරයට 5යි. මේ මැද පියවර සුළු කරගෙන මෙතන පූර්ණ වර්ගය ප්‍රසාරණය කරලා පොදු හරය ගන්නවට මෙතන 5යි. හරිද? ඔන්න එසේය ලකුණු ලැබේ. ඉතින් බලන්න ඔන්න පළවෙනි ගාන. හරිද? හරි ඊළඟ ගානට යමු. ඊළඟ ගාන කප්පි පද්ධති සරල ගානක් දුන්නේ. සචල කප්පි දෙකක් තියෙන සරල ගානක්. මෙන්න රූප සටහන ඇඳලා තියෙනවා. හරිද? ඉතින් රූප සටහනේ ඔබට විස්ථාපන ලකුණු කළාම දීලා තියෙන්නේ MCQ නිසා. හරිද? නැත්නම් ඔබට ගාන හදද්දී විස්ථාපන ලකුණු කරගෙන තමයි හදන්න වෙන්නේ. නමුත් අපි විස්ථාපන ලකුණු කළාම දුන්නා. මොකද මේ ගාන හදද්දී නැත්නම් ප්‍රශ්න වෙන්න නිසා. ඉතින් මෙන්න නියත අචල මට්ටමක ඉඳන් ත්වරණ ලකුණු කරලා තියෙනවා. ඔබ දන්නෝ සචල කප්පියක් තියෙන ගානක් හදද්දී අපි ත්වරණ ලකුණු කරන්න ඕන නියත අචල මට්ටමක සිට මෙන්න මේ ත්වරණය වන වස්තුන්ට. ඉතින් මේ තියෙන මාක් කරලා තියෙනවා x2 x1 x2 x3 x4. එහෙම ලකුණු කළායින් පස්සේ ඔබ දන්නවා අපිට මේ වස්තු වල ත්වරණ ගන්න පුළුවන් ඒ වස්තුවෙන් අර විස්ථාපනයේ මාක් කරපු දිශාවටම. හරිද? විස්ථාපනයේ මාක් කරපු දිශාවටම ඒ විස්ථාපනය දෙපාරක් t විශයෙන් අවකලනය කරලා. ඒ කියන්නේ ඩබල් ඩොට් එනවා. එතකොට x4 ඩබල් ඩොට් මෙයාගේ ත්වරණය, x3 ඩබල් ඩොට් මෙයාගේ ත්වරණය, මෙයාගේ ත්වරණය කොච්චරද? x2 ඩබල් ඩොට් මේක x1 ඩබල් ඩොට්. ඉතින් අපි ලස්සනට ඕක පැහැදිලි කරා පන්තියේදී සචල කප්පියක් ආවොත් මොකද කරන්නේ? මෙතන සචල කප්පි දෙකක් තියෙනවා. හරි නේද? ඉතින් අපි මුලින්ම කියලා දීලා තියෙනවා තන්තුවේ දිගට ප්‍රකාශනයක් ලියන්න. ඒ ලියලා
එයාව දෙපාරක් t විශයෙන් අවකලනය කරලා තමයි අපි මුලින්ම ත්වරණ අතර සම්බන්ධයක් ගන්න ඕන. හරිද? එහෙම අරගෙන තමයි වැඩේ කරන්නේ. ඉතින් බලන්න තන්තුවේ දිගට හරි ෂෝක් ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. x1 මේ දිග x2 දිග වේවා දෙකක් තියෙනවා. එතකොට x1 ධන 2යි x2 ධන මේ දිගවල් දෙක 2යි x3 මේ දිග x4. මෙතන x3 දිගවල් 2යි x2 දිගවල් 2යි x1 දිගයි x4 දිගයි. ඔය සෙට් එකම එකතු කරලා බලන්න මේ කප්පි වටත් මොනවද වෙන්නේ? තන්තු තියෙනවා. එතකොට ඒවා ඔක්කොම නියත දිගවල්. නේද? වෙනස් වෙන්නේ නැහැ. නියත දිගවල්. ඉතින් අපිට පුළුවන් අර සෙට් එකටම ඒ නියත දිගක් කියලා විතරක් ලියලා ඒ දිගත් එකතු කරලා දාන්න. හරි? එතන බලන්න ලියන විදිහ ඔයාලා දන්නේ නැත්නම් මේ ගානෙන් හුරු වෙන්න මේ වගේ ගණන් හදන විදිහ. හරිද? කොහමද යන්නේ? x1 ධන 2යි x2 ධන 2යි x3 ධන x4 අන්න මේ ටික හරි. මේ කප්පි වටා යනවා නියත දිගවල් ටිකක්. ඉතින් මම ඒක නිසා ඒ දිග දානවා නියත දිගක්. මොකක් හරි නියත දිගක් අපිට අවශ්‍ය වෙන්නේ සමානයි කාටද? තන්තුවේ දිගට. එයත් නියතයක්. තන්තුවේ දිග. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? අනුයාතව දෙවරක් t විශයෙන් අවකලනය කරනවා. ඉතින් අවකලනය දැනගන්න අවශ්‍ය වෙනවද? නෑ. මොකද වෙන්නේ? මේ විස්ථාපන ඔක්කොම ත්වරණ බවට පත් වෙනවා. x1 double dot ධන 2යි x2 double dot ධන 2යි x3 double dot ධන x4 double dot. නියත දිගක් අවකලනය වුණා බිඳුවයි, තන්තුවේ දිගත් නියතයක්, ඒ අවකලනය වුණාවත් බිඳුවයි. එතකොට ඔන්න ඔහම එනවා අපිට ත්වරණ අතර සම්බන්ධයක්. ඔබට කියලා දීලා තියෙනවා අපි මේක තමයි පළවෙනි සමීකරණය මේ ගාන විසඳද්දි ගන්න. හරිද? ඕක ගන්න කියලා දීලා තියෙනවා. ඉතින් අපිට පන්තියක වගේම පැහැදිලි කරන්න බෑනේ මේවා. අපිට පුළුවන් ඔබට ලකුණු ලබා ගන්න ක්‍රමය ඒ ටික කියන්න විතරයි පේපර් ක්ලාස් එකකදී. නැතුව මේ පන්තිය වගේම පැහැදිලි කරන්න බෑනේ. ඉතින් බලන්න මේකේ උත්තරය ඇවිල්ලා ඒ කොටසේ උත්තරය 4 නේද? x1 double dot ධන 2යි x2 double dot ධන 2යි x3 double dot ධන x4 double dot සමානයි බිඳුව. ඉතින් අපෙන් අහන්නේ අංශු වල ත්වරණ අතර සම්බන්ධයක් ඔන්න. ලකුණු 5ක් මේකට ලැබෙනවා. මේකටම තමයි ලකුණු 5 ලැබෙන්නේ. රූප සටහන ගහනවට ඔබට ඒකටත් ලකුණු 5යි. 5යි දෙන්නේ ඒකට. ලකුණු 5යි. ඊට පස්සේ අංශු වල ත්වරණ සම්බන්ධ නිවැරදි ප්‍රකාශනය. ඒ කියන්නේ මෙන්න මේ x1 double dot x2 double dot සහ මෙන්න මේ ත්වරණ හතරේ සම්බන්ධය තමයි අපෙන් අහන්නේ. හරිද? ඒ හතර තමයි ඔය පිළිවෙලට දීලා තියෙන්නේ. ඉතින් එයා ගන්න කොහොමද? අපි කියලා දීලා තියෙනවා ත්වරණ අතර සම්බන්ධය කොහොම ගත්තයින් පස්සේ ඊළඟට කරන්නේ මොකක්ද? අංශු වලට f සමානයි මේ දානවා යාගේ ත්වරණයේ ලකුණු කළ දිශාවට. ඉතින් ඔබ දන්නවා මේ කප්පිය උඩ යනවා. නමුත් ප්‍රශ්නයක් නැහැ. විස්ථාපනයේ ලකුණු කරපු දිශාවටම තමයි ත්වරණයේ ලකුණු කරන්නේ. හරිද? මෙයා උඩ ගියා කියලා ඒ වැඩක් නැහැ. හරිද? මේක විස්ථාපනයේ ලකුණු කරපු දිශාවටමයි ත්වරණයේ ලකුණු කරන්නේ. ඉතින් ඒක නිසා අපි දාමු මෙහෙම කෙටියෙන් සියලුම දෙනාගේ පහළටනේ ත්වරණය තියෙන්නේ. පහළට f සමානයි ma 90. අපි දැම්මොත් m1ට දැම්මොත් බලන්න m1g එක පල්ලෙහාට තියෙනවා බර. තන්තුවේ ආතතිය තියෙන ඉහළට. බලන්න එකම තන්තුවේ යන්නේ. ඒක නිසා හැමතැනම සම්බන්ධ වෙන තැනින් ඉවතට තන්තුවේ ආතතිය ක්‍රියාත්මක වෙනවා. m1g ඍණ t සමානයි ස්කන්ධයේ m1 වාරයක් එයාගේ ත්වරණය x1 double dot. ඉතින් ඔතනින් x1 double dot උක්ත කරන්න m1 ගෙන් බෙදා ගන්න. m1 ගෙන් මුළු සමීකරණයෙන් බෙදුවා මෙතන ඉතුරු වෙන්නේ g ඍණ t බෙදීම m1 සමානයි x1 double dot. දෙවෙනි සමීකරණය පළවෙනි සමීකරණය ගත්තනේ දෙවෙනි එක. හරිද? ඔය වගේ දානු කාටද? m2ට දැම්මොත් m2g බර පල්ලෙහාට තියෙන තන්තුවේ ආශ්‍රිත දෙකක් ඉහළට තියෙනවා. m2g ඍණ 2t සමානයි m2 වාරයක් x2 double dot. m2 ගෙන් බෙදාගත්තාම g ඍණ 2t බෙදීම m2 සමානයි x2 double dot. තුන්වෙනි සමීකරණය. ওই විදිහට මම ටක් ගාලා දානම් m3ට දැම්මොත් පහළට තියෙනවා m3g ඉහළට තියෙනවා තන්තුවේ ආශ්‍රිත දෙකක් 2t සමානයි mx3 double dot. m3x3 m3 ගෙන් බෙදා ගන්න. m3 ගෙන් බෙදාගත්තාම g ඍණ 2t බෙදීම m3 සමානයි x3 double dot 4. තව එකයි
කාටද M4ට M4ට දැම්මොත් පහළට තියෙනවා M4G ඉහළට තියෙනවා තන්තුයි ආතතිය T පේනවද සමානයි ස්කන්ධයේ M4 වාරයක් ස්කන්ධයේ M4 වාරයක් එයාගේ ත්වරණය x4 double dot M4 ගෙන් බෙදා ගන්න G ඍණ T බෙදීම M4 සමානයි x4 double dot ඉතින් බලන්න මේ ඔක්කොම උත්තර ටික තියෙන්නේ දෙකේ නේද x1 double dot සමානයි G ඍණ T බෙදීම M1 x2 double dot සමානයි G ඍණ 2යි T2 බෙදීම M2 හරිද ඕකේ අකුරේ අංක වෙනස් කර කර චුට්ටක් දීලා තියෙන්නේ x3 double dot කියන්නේ G ඍණ 2යි T බෙදීම M3 මෙතන x4 කියන්නේ G ඍණ T බෙදීම M4 මෙන්න මේ උත්තර ටික ඔක්කොම තියෙන දෙක තමයි හරි උත්තරේ ඒ කොටසේ. ඉතින් මේ එකකට ලකුණු 10 බැගින් ඔබට ලැබෙනවා. මේක සමීකරණයකට 10 බැගින් ලැබෙනවා. මේකට 10යි, මේකට 10යි, මේකට 10යි, මේකටත් 10යි. හරිද? එතකොට සම්පූර්ණ මෙතෙන්ට ලකුණු 40ක් ඔබට පේනවා ලැබිලා තියෙනවා. ඊළඟ MCQ එකට යන් ඊළඟ MCQ එකේ තියෙන අපිට ලස්සනට තන්තුවේ ආතතිය සොයන්න. තන්තුවේ ආතතිය හොයන්න ඉතින් මොකද කරන්නේ? මේ බලන්න x1 double dot අපිට මේකට ආදේශ කරන්න පුළුවන් x2 double dot මේකට x3 double dot මේකට x4 double dot මේකට ඔක්කොම ආදේශ කරාම බිඳුවට සමානයි t විතරයි සමීකරණයේ තියෙන t ලස්සනට හොයන්න පුළුවන් එකෙන් අපිට පුළුවන් 1, 2, 3, 4, 5 මේකනේ පස්වෙනි එකනේ 5 මේක පස්වෙනි එක ආදේශ කරන්නකෝ x1 double dot කියන්නේ මෙන්න මේක G ඍණ T බෙදීම M1 ඊට පස්සේ දෙක වාරයක් x2 double dot කියන්නේ මේක දෙක වාරයක් x2 double dot කියන්නේ G ඍණ 2යි T බෙදීම M2 ධන දෙක වාරයක් x3 double dot කියන්නේ G ඍණ 2යි T බෙදීම M3 හරිද ඊට පස්සේ ඊළඟ එක x4 double dot කියන්නේ මෙයා ධන G වාරයක් G ඍණ T බෙදීම M4 සමාන වෙන්නේ කාටද බිඳුවට හරිද මේ ටිකටම ආදේශ කරාම බිඳුවට සමානයි හරි දැන් බලන්න G එකයි මෙතන 2යි G එකක් එනවා මෙතනත් 2යි G එකක් එනවා මේ G එකයි ඔක්කොම එකතු වුණාම කීයද 6යි G නේද 6යි G යටින් ලියන්න 6යි G ऋण T බෙදීම M1 ऋण 4යි T බෙදීම M2 ऋण 4යි T බෙදීම M3 ऋण T බෙදීම M4 අන්න ऋण T බෙදීම M1 ऋण මෙතන 4යි T බෙදීම M2 මෙතන ऋण 4යි T බෙදීම M3 ऋण T බෙදීම M4 සමානයි බිඳුව මේ ඔක්කොගෙම ඍණ T එකක් එළියට ගන්න මේ ඔක්කොගෙම ඍණ T එකක් එළියට මේ ඔක්කොගෙම ඍණ T එකක් එළියට ගන්න මම ඒ ටික මෙහෙන් ලියන්නම් හරිද මෙහෙන් ලියනවා ඔයගොල්ලෝ පවුස් කරලා වීඩියෝ එක ලියා ගන්න හරිද ලියන්න වෙලාව දෙන්න බෑනේ 6යි G මෙතනින් ඍණ T එකක් එළියට ගත්තා එතකොට ඔක්කොම ධන වෙනවා එකයට M1 ධන 4 යට M2 ධන 4 යට M3 ධන එකයට M4 සමානයි බිඳුව මේ කෑල්ලම දාන්න එහා පැත්තට එතකොට අපිට උත්තරේ තියෙන විදිහට හදන්න එපේ T එකක් ඔන්න එළියේ ඇතුලේ ගන්න පොදු හරය අන්න පොදු හරය මේක තමයි හරියටම ගන්න ඕන මේ ඔක්කොගේම ගුණිතයෙන් නේද පොදු හරය එන්නේ M1 M2 M3 M4 M1 ට උඩින් තියෙන එක M1 නැති ඉතිරි අයගෙන් ගුණ වෙනවා M2 M3 M4 M2 ට උඩින් තියෙන 4 M2 නැතුව ඉතිරි අයගෙන් ගුණ වෙනවා M1 M2 M2 නෙවෙයි M3 M1 M3 M4 M3 ට උඩින් තියෙන 4 කාගෙන්ද ගුණ වෙන්නේ M3 නැති ඉතිරි අයගෙන් 4යි M1 M2 M2 M4 M4 ට උඩින් තියෙන එක වැඩි වෙනවා කාගෙන්ද M4 නැති ඉතිරි අයගෙන් M1 M2 M3 ඔන්න දැන් ලස්සනට මොකද කරන්නේ මේකෙන් හරස් ගුණ කරලා T යුක්ත කරන්න මේකෙන් හරස් ගුණ කරගන්න මෙහාට 6යි M1 M2 M3 M4 G මේ උඩ තියෙන මේ පැත්තේ ඒක මම ලියන්නම් T වාරයක්
උත්තරේ තියෙන විදිහට හදාගන්න වෙනවා 6යි m1 m2 m3g එකක් දැන් උඩ එනවා කියලා ඔබට පැහැදිලි. එතකොට 1යි 2යි උත්තර දෙක තියෙන්නේ. ඒකේ යටපදේ ඔබට පේනවා m2 m3 එකක් එළියට අරන් තියෙනවා 4යි m1 m4 එකක් එළියට අරන් තියෙනවා. මේ දෙන්නකින් ඔබට පුළුවන් 4යි m1 m4 එකක් එළියට ගන්න. මේ දෙන්නකින් ඔබට පුළුවන් m2 m3 එකක් එළියට ගන්න. එතකොට m2 m3 එකක් මේ දෙන්නකින් එළියට ගත්තාම කෙලවරේ පද දෙකෙන් m1 ධන m4 බලන්න උත්තරේ තියෙද කියලා. ඔව්. හරිද? උත්තරවල ඒ වගේ ඒවා තියෙනවා. මෙතනින් 4යි වරහන වැහුවා 4යි m1 m2 එකක් නේද උත්තරේ තියෙන්නේ. m1 m4 එකක්. m1 m4 එකක් ගන්න පුළුවන් නේ. ඔව්. m1 m4 එකක් ගත්තාම මෙතනින් උඩ m3 ධන m2 ලොකු වරහන වැහුවා. බලන්න උත්තරයේ ඔව් m2 m3 මේ තියෙන්නේ. දැන් මේ පදයෙන් බෙදා ගන්න අපිට එනවා 6යි m1 m2 m3 m4 g බෙදා ගන්න අර ලොකු පදයෙන් m2 m3 වාරයක් m1 ධන m4 ධන 4යි m1 m4 වාරයක් m2 ධන m3 ඔන්න ඔහොම එනවා. බලන්න උත්තරේ තියෙන්නේ අපිට 1. හරිද? ලකුණු 20ක් ලැබෙනවා. ලකුණු 20 ලැබෙන්නේ ඔබට ලකුණු 20 ලැබෙන්නේ දැන් මේක දාලා සුළු කරලා ආදේශ කරන එක අන්නේ ටික මම මකලා තියෙන්නේ. හරිද? දැන් උත්තරේ එන විදිහට ගත්තොත් දැන් අපිට මේක දෙන්න පුළුවන් x1 x2 x3 ඒවට ආදේශ කරන එකට. ඒකට ආදේශ කරන එකට ලකුණු 5ක් දෙන්න පුළුවන්. එතකොට තව ලකුණු 15ක් තියෙනවා. හරිද? 5ක් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟට මෙන්න මේ 6g ට ඇවිල්ලා මෙතෙන්ට එනකන් ඇවිල්ලා ඊට පස්සේ t එකක් එළියට ගන්නකොට මෙතෙන්ට ලකුණු 5යි. ඔතෙන්ට ලකුණු 5යි. ඊට පස්සේ එළියට ගන්න පද මෙතන මේ පොදු හරය ගන්න එකට ලකුණු 5යි. හරිද? අන්තිම උත්තරය ලස්සනට ගන්නවට 5යි. ඔන්න ඔය වශයෙන් ලකුණු 20ක් ඔබට ලැබෙනවා ඒ කොටසේ තන්තුවේ ආතතිය සෙවීම සඳහා. මෙන්න තන්තුවේ ආතතිය. සමානයි t දාන්න බැරි වුණානේ. සමානයි t. ඕකට ලකුණු 5යි. එතකොට ලකුණු 20යි මුළු MCQ එකටම ඔබ ඔන්න කොලයක හදාගත්තා නම් දාගන්න ලකුණු. හරිද? රයිට් අපි ඊළඟ ගානට යමු. හරි අපි යමු ඊළඟ ගානට. සමාන අරයන්ගෙන් යුත් කැපිටල් ABC ගෝල 3ක ස්කන්ධ පිළිවෙලින් සිම්පල් M 2M 3M වේ. ගෝල කැපිටල් A හා C අතර ගෝල A හා C අතර B සිටින සේද ඒවායේ කේන්ද්‍ර එකම සරල රේඛාවක පිහිටන සේද තිරස් සුමට මේසයක් මත නිශ්චලතාවයේ පවතී. ඔන්න මේ තියෙන. හරිද? ඔන්න මේසයක් මත තියලා තියෙනවා A හා C අතර B තියෙනවා. හරිද? මම රූප සටහන් දෙකම ඇඳ මේ අවශ්‍ය වෙන ඒවා වෙලා යන නිසා. හරිද? මේසයක් මත නිශ්චලතාවයක් පවතී. කේන්ද්‍රයන්ගේ රේඛාව ඔස්සේ B දෙසට A ගෝලය u ප්‍රවේගයක් දෙනු ලැබේ. එතකොට B ගේ පැත්තට A ට දෙනවා u ප්‍රවේගයක්. හරිද? A හා B අතර ප්‍රත්‍යාඝාතක සංගුණකය E වෙනවා. මෙන්න. A හා B අතර ප්‍රත්‍යාඝාතක සංගුණකය E. හරිද? B හා C අතර ගැටුම් කේවල ප්‍රත්‍යස්ත වේ. කේවල ප්‍රත්‍යස්ත වෙනවා කියන්නේ ප්‍රත්‍යාඝාතක සංගුණකය 1යි. ඒ දෙන්න අතර E කියන්නේ 1යි. හරිද? A හා B ගැටුමෙන් පසු ගෝලවල වේග පිළිවෙලින් x1 හා y1 වේ නම් x1 ගේ අගයයි y1 ගේ අගයයි අහන ලකුණු 25ක් ඔබට ලැබෙන මේ ගාන සඳහා. හරිද? මේක ඇල සඳහා. ඉතින් x1 y1 හොයන්න මොකද කරන්න ඕන? x1 y1 හොයන්න නම් ඔබ දන්නවා අපි ආවේගය හා ගම්‍යතාව පාඩම ඊයේ කරේ නේද? ඒක නිසා තමයි අපි මේ පාඩම ටෙස්ට් එකට දැම්මේ. දැන් පාඩම් වැඩි කරන්න එපා එන්න. ගම්‍යතා සංස්ථිති නියමය ඔබට කියලා දුන්න ගම්‍යතා සංස්ථිති නියමය දාන්න ඕන මුලින්ම මෙයාට. මොන දිශාවටද? ඉතින් බලන්න ඔක්කොම චලිත වෙන්නේ මේ දිශාවට. මෙයා මේ පැත්තෙන් ඇවිල්ලා ගැටුණායින් පස්සේ මේ දෙන්නගේ ප්‍රවේග දෙකත් මේ පැත්තටම වෙන්න එපයිනේ. අපි බලමු. මුලින්ම දානවා මොකද්ද? ගැටුමට මේ දිශාවට ඔක්කොම චලිත මෙහෙට වෙන්නේ ගම්‍යතා සංස්ථිති නියමය. ගම්‍යතා සංස්ථිති නියමය. ඉතින් බලන්න ගැටුමට පෙර තිබ්බ ගම්‍යතාව සමානයි ගැටුමට පස්සේ ගම්‍යතාව. ගැටුමට පෙර තිබ්බ ගම්‍යතාව m වාරයක් u. ඊයේ කියලා දුන්න ලස්සනට මේක දාන විදිහ. mu සමානයි ගැටුමෙන් පස්සේ ගම්‍යතාව මොකද වෙන්නේ? mx1 ධන 2m y1.
x1 ධන 2m y1 බලන්න ගම්මිතාව කියන්නේ මොකද්ද? ස්කන්ධයේත් ප්‍රවේගයේත් ගුණිතයනේ. ඉතින් ගැටුමට කලින් තිබ්බ ස්කන්ධයේත් ප්‍රවේගයේත් ගුණිතය ගැටුමට පස්සේ ස්කන්ධයේත් ප්‍රවේගයේත් ගුණිතයට සමානයි කියලානේ ගම්මිතා සංස්ථිතියේ මේ කියන්නේ නේද? එතකොට අපි දාන දිශාවටම ගම්මිතාව තියෙනවා නම් දාන. ඔක්කොගේම m එක කැපිලා යනවා. කැපිලා ගියාම u සමානයි x1 ධන 2y1. හරිද? ඔන්න ඔහොම එනවා. ඊට පස්සේ දානවා මොකක්ද? නිව්ටන්ගේ ප්‍රත්‍යාගත නියමය. ඒකෙන් නේද අපි හොයන්නේ හරියටම ප්‍රවේගය. නිව්ටන්ගේ ප්‍රත්‍යාගති නියමයෙන් මොකක්ද වෙන්නේ? වෙන්වීමේ සාපේක්ෂ අභිලම්බ ප්‍රවේගය. නියමයෙන්. වෙන්වීමේ සාපේක්ෂ අභිලම්බ ප්‍රවේගය සමානයි e වාරයක් ලංවීමේ සාපේක්ෂ අභිලම්බ ප්‍රවේගය. ඉතින් මම ඔබට ඒක දාන ෂෝට් මෙතඩ් එකක් කියලා දුන්නා. සාපේක්ෂ අභිලම්බ ප්‍රවේගය ඕනේ. හරිද? බේසික් ටයිප් එක වගේ හිතන්න කියලා. බේසික් ටයිප් එක කියන්නේ මොකද්ද? දෙපැත්තෙන් ඇවිල්ලා ගැටුණා දෙපැත්තටම ගියා. ඒක මතකයිනේ. එහෙම වුණොත් ගම්මිතා නිව්ටන්ගේ ප්‍රත්‍යාගතික නියමය කියන්නේ මොකක්ද? x1 ධන y1 සමානයි e වාරයක් u ධන v කියලා මම කියලා දුන්නේ. ඒ දෙපැත්තෙන් ඇවිල්ලා වැදිලා දෙපැත්තටම ගියොත්. දැන් මෙතන v කියලා එක්කෙනෙක් නැහැ බිඳුවයි. හරිද? x1 ගේ ප්‍රවේගයත් අපේ ටයිප් එකට වඩා වෙනස් වෙලා. අපේ ටයිප් එකට වඩා අපේ ටයිප් එකේ තියෙන්නේ වැදිලා දෙපැත්තට යන එකනේ. නමුත් මෙතන x1 ගේ දිශාව මාරු වෙලා. හරිද? එතකොට මොකද වෙන්නේ? අපේ බේසික් ටයිප් එකේ විදිහටම ලියලා දිශාව මාරු වෙච්ච අයගේ විතරක් ඍණක් දානවා. ප්‍රත්‍යාගතික සංගුණකය e. එතකොට ලංවීමේ සාපේක්ෂ අභිලම්බ ප්‍රවේගය ඉස්සෙල්ලා ලිව්වොත් e වාරයක් එක්කෙනයි ඉන්නේ ලංවීමේ සාපේක්ෂ අභිලම්බ ප්‍රවේගය u. eu සමානයි අපේ බේසික් ටයිප් එකේ විදිහටමයි y1 ඉන්නේ. නමුත් x1 ඉන්නේ දිශා මාරුලා. ඒක නිසා ඍණ x1. මේක දෙවෙනි සමීකරණය. ඉතින් අපිට පුළුවන් මේක පළවෙනි සමීකරණය ලෙස ගන්න. හරිද? ඉතින් මේ දෙක එකතු කරා නම් ලස්සනට y1 එනවා. 1 ධන 2. 1 ධන 2 ගත්තාම මොකද වෙන්නේ? u ධන eu u ධන eu සමානයි ඍණ x1 සහ ධන x1 කැපිලා යනවා. y1 සහ 2y1 එකතු වුණාම 3y1 නේද? 3y1. u එකක් එළියට ගන්න 1 ධන e u එකක් එළියේ 3ෙන් බෙදා ගන්න. සමානයි y1. හරි නේද? right. ඊට පස්සේ අපි කොහොමද x1 වගන්නේ? x1 වගන්න නම් තියෙන එකම ක්‍රමයයි එකෙන් අඩු කරන්න දෙවෙනි සමීකරණය දෙකෙන් ගුණ කරලා. එකෙන් අඩු කරන්න දෙවෙනි සමීකරණය දෙකෙන් ගුණ කරලා. හරිද? දෙකෙන් ගුණ කරලා අඩු කරාම මොකද වෙන්නේ? u ඍණ 2eu මෙයා දෙකෙන් ගුණ වෙනවනේ. හරිද? මෙතන 2y1 තියෙනවා. මෙතන දෙකෙන් ගුණ වුණාම 2y1 එකක් හැදෙනවා. 2y1 ගෙන් 2y1 ගියාම කැපිලා යනවනේ. එතකොට y1 නැහැ. මෙතන x1 තියෙනවා. x1 තියෙනවා. ඍණ 2 x1. ඇයි මෙතන දෙකෙන් ගුණ වුණාම ඍණ 2 x1 එකක් හැදෙනවා. ඍණයි ඍණයි ධන වෙනවා. මෙතන u එකක් එළියට ගන්න පුළුවන්. 1 ඍණ 2 e වාරයක් u එකක් එළියට ගත්තාම 3i x1 3ෙන් බෙදා ගන්න 1 ඍණ 2i e වාරයක් u බෙදීම 3 සමාන x1. ඔන්න x1 සහ y1 ප්‍රවේග දෙකම හෙව්වා. දැන් මොකද වෙන්නේ? මේ ගෝලය ගිහිල්ලා ඩෝං ගාලා ගැටෙනවා c ගේ. b ගිහිල්ලා c ගේ ගැටෙනවා. කොච්චර ප්‍රවේගකින්ද? y1 ප්‍රවේගකින්. මෙන්න b හා c අතර ගැටුමම ලියලා තියෙනවා. හරිද? ඉතින් මොකද වෙන්නේ? b ගෝලය මොන ප්‍රවේගයෙන්ද එන්නේ? y1 ප්‍රවේගයෙන්. අන්න දැන් මම දාන්නම් මෙතනින්. y1 ප්‍රවේගයෙන් ඇවිල්ලා කාගේද ගැටෙන්නේ? c ගෝලයේ. මෙතන ප්‍රත්‍යාගතික සංගුණකයේ අගය 1යි. නේද? ප්‍රශ්නයක් නැහැ. අපි මුලින්ම ගම්මිතා සංස්ථිති නියමය දාමු. මේ දිශාවට ගම්මිතා සංස්ථිති නියමයෙන් හරිද? මොකද වෙන්නේ? ගැටුමට කලින් ගම්මිතාව 2m වාරයක් y1 ඒ දිශාවටමයි. ගැටුමට පස්සේ ගම්මිතාව 2m වාරයක් x2 ධන 3m වාරයක් y2. අර වගේමනේ m ගෙන් කපා ගන්න 2y1 ධන සමානයි 2 x2 ධන 3 y2. මේක තුන්වෙනි සමීකරණය කියලා ගමු. හරිද? ලකුණු දාන විදිය කියන්නම් මම. ලකුණු දාන විදිය කිව්වේ නෑනේ. ඊට පස්සේ නිව්ටන්ගේ ප්‍රත්‍යාගතික නියමය. නිව්ටන්ගේ ප්‍රත්‍යාගතික නියමයෙන්. හරිද? මොකද වෙන්නේ? බේසික් ටයිප් එකෙන් x2 විතරයි අපගමනය වෙලා තියෙන්නේ.
ඉස්සෙල්ලා වගේ වෙනස් වෙන්නේ මෙතන y1 කියලා u වෙනකොට y1 ආපු එක විතරයි වෙන්නේ. ඉතින් මෙතන e කියන්නේ එකයි එක වාරයක් y1 සමානයි x2 විතරයි වෙනස් වෙලා තියෙන්නේ y2 ඍණ x2 හතරවෙනි සමීකරණය. අපිට පුළුවන් තුන්වෙනි සමීකරණයට එකතු කරන්න හතරවෙනි සමීකරණය දෙකෙන් ගුණ කරලා. අන්න බලන්න. එතකොට මොකද වෙන්නේ? 3ට 4 දෙකෙන් ගුණ කරලා එකතු කරාම මේ දෙක ගුණ වුණාම 4යි y1 නේද? මෙතන 2යි y1 එකයි මේ 2යි y1 එකයි එකතු වුණාම 4යි y1. මෙතන 2යි x2 එකයි ඍණ 2යි x2 එකයි කැපිලා යනවා. 3යි y2 එකයි මෙතන y2 එකයි මොකද වෙන්නේ? 5යි y2. ඉතින් ඔබ දන්නවා y1 කියන්නේ කවුද? මේ ඉන්නේ කො? මෙන්න මේ ඉන්නේ. මේක ආදේශ කරන්න. 4 වාරයක් 1 ධන e වාරයක් u බෙදීම 3 සමානයි 5යි y2. පහෙන් බෙදා ගන්න. පහෙන් බෙදුනාම අන්න මට ඉස්සෙල්ලා MCQ එකේ ලකුණු කියන්නේ මේ උත්තරේ කියන්න බැරි වුණානේ. ඒකත් කියන්න මේකෙන් පස්සේ y2 සමානයි අපිට එනවා 4 වාරයක් 1 ධන e වාරයක් u බෙදීම 15යි කියලා. right? ඉස්සෙල්ලා MCQ එකක් තිබුණනේ මේකට නේද? ඒ MCQ එකේ ලකුණු කියලෙමු. ඒ MCQ එකේ බලන්න A හා B ගැටුමෙන් පසු ගෝලවල ප්‍රවේගය වන්නේ x1 කියන්නේ 1 ඍණ 2යි e 1 ඍණ 2යි e x1 ඔව්නේ x1 නේද එන්නේ 1 ධන 1යි 2යි එකතු වුණාම හරි නේද x1 කැපිලා යනවා y1 එන්නේ y1 ඇවිල්ලා තියෙනවා 1 ධන e බෙදීම u බෙදීම 3ක් හරිද x1 ඇවිල්ලා තියෙනවා 1 ඍණ 2යි e බෙදීම u බෙදීම 3ක්. ඔන්න එතකොට x1 සහ y1 දෙන්න එනවා. හරි නේද? ඒක right. ඔන්න y2 ඇවිල්ලා තියෙනවා මේක. එතකොට ඔබට දන්නවා දැන් උත්තරේ ලස්සනට කියන්න පුළුවන්. මොකද දෙක නේද? දෙක තමයි උත්තරේ. හරි. දැන් ඊළඟට අහනවා b හා c ගැටුමෙන් පසු b හා c ගේ ප්‍රවේග වන්නේ x2 y2 නම් අපිට කියනවා අර ගැටුමෙන් පස්සේ b හා c ගේ ගැටුම වෙනෝනේ. ඒ ගැටුමෙනුත් පස්සේ ප්‍රවේග x2 y2 නම් පිළිවෙලින් කියලා තියෙනවා x2 y2 නම් y2 ගේ x2 ගේ අගය. දැනට ඔන්න y2 ඇවිල්ලා තියෙනවා 4 වාරයක් 1 ධන e වාරයක් u බෙදීම 15. අපිට පුළුවන් x2 එකත් ඒ විදිහටම හොයන්න. කොහොමද? දැන් අපි කලේ අපිට පුළුවන් x2 හොයන්න මෙන්න මෙහෙම. 3න් අඩු කරන්න 4 දෙකෙන් 3ෙන් ගුණ කරලා 3ෙන් අඩු කරන්න 4 3ෙන් ගුණ කරලා. එතකොට මොකද වෙන්නේ? y2ට y2 කැපිලා යනවා නේද? y2ට y2 කැපිලා යනවා. හරි. මෙන්න එතකොට මේ පැත්ත ලියන්නේ කොහොමද? අපි ලියමු 3න් අඩු කරන්න 4 ගුණ කිරීම 3. හරිද? එතකොට 2y ගෙන් අඩු වෙන්න ඕන ඍණ 3යි y1. මෙයා 3ෙන් ගුණ වෙන්න ඕනේ. 2y y1 ගෙන් අඩු කරන්න 3යි y1 සමානයි. මේ පැත්තේ මොකද වෙන්නේ? 3යි y2ට ඍණ 3යි y2 කැපිලා යනවා. 2යි x2 ඍණ 3යි x2 නේ. ඒ කියන්නේ 5යි x2 නේද? 5යි x2 කෙලිම දැම්මා. මේ දෙක සුළු වුණාම ඍණ y1 සමානයි 5යි x2. y1 කියන්නේ ඔබ දන්නෝ මේක. ඕක ආදේශ කරන්න. ඍණ වාරයක් 1 ධන e වාරයක් u බෙදීම 3 සමානයි 5යි x2. පහෙන් බෙදා ගන්න ඍණ 1 ධන e වාරයක් u බෙදීම 15 සමානයි x2. බලන්න උත්තරය මේක තියෙන්නේ 3 නේද? ඍණ u x2ට ඇවිල්ලා තියෙනවා ඍණ u වාරයක් 1 ධන e බෙදීම 15ක්. y2ට ඇවිල්ලා තියෙනවා 4 වාරයක් u බෙදීම 1 ධන e බෙදීම 15ක්. හරිනේ? ඔන්න ඕක තමයි වැඩි. එතකොට ඒකට ලකුණු 5ක් ලැබෙනවා. ලකුණු දාන විදිහ යන්න කිව්වේ නැහැ. ලකුණු දාන විදිහ මෙන්න මෙහෙමයි එන්නේ. හරිද? ගම්මිතා සංස්කෘති නියමයේ දානවට ලකුණු 10ක් ලැබෙනවා. හරිද? ගම්මිතා සංස්කෘති නියමයේ දානවට ලකුණු 10ක් ලැබෙනවා. පළවෙනිම ඒ කියන්නේ අර A කොටසේ. හරිද? ඊට පස්සේ ලකුණු මෙන්න මෙහෙමයි. ගම්මිතා සංස්කෘති නියමයේ දානවට ලකුණු 10යි. ඊට පස්සේ ප්‍රත්‍යාගත නියමයේ දානවට ලකුණු 5යි. ප්‍රත්‍යාගත නියමයේ මේකනේ. 5යි. ඊට පස්සේ y1 ගන්නවට 5යි, x1 ගන්නවට 5යි. මේකෙත් එහෙමයි. ගම්මිතා සංස්කෘති නියමයේ දානවට 10යි, ප්‍රත්‍යාගත නියමයට 5යි, y1 ගන්නවට 5යි, x2 ගන්නවට 5යි. y2 x2 ගන්නවට 5 ගන්න ලැබෙනවා. ඒතකොට ලකුණු 25 ගානේ AMCQ දෙකට ලැබෙනවා. ඊළඟට තමයි වැදගත්ම කාරණේ තියෙන්නේ ඔයාලා තේරුම් ගන්නෙම නැති දේ. හරිද? අපෙන් අහනවා ඊළඟට මෙන්න මෙහෙම කතාවක්. මොකක්ද?
A හා B නැවත ගැටීමට නම් ඒ කියන්නේ දැන් A එකයි B එකයි නැවත ගැටෙන්න නම් මොකද්ද වෙන්න ඕන? මං ඊයේ කියලා දුන්නා ඔය වගේ එකක් හදන්න නම් මොකද්ද කරන්න ඕනි? අපි දැන් මේ සියලු ප්‍රවේග සහිතව මේ ප්‍රවේග ඔක්කොම සහිතව සමරි එකක් ගහ ගන්න ඕනි. දැන් අලුත් ප්‍රවේග ටිකත් එක්ක මොකද වෙන්නේ කියලා. ඉතින් දැන් බලමු. මෙන්න ගෝල තුන. හරිද? දැන් එතකොට මෙයාට u ප්‍රවේගයක් නෙවෙයි තියෙන්නේ. ඒ ගෝලයට ඔබට මතක ඇති මෙන්න මෙහෙම එකක් ආවා. මේ තියෙන්නේ x1 ගේ ප්‍රවේගයක් නේ. හොඳට කල්පනා කරන්න. x1 ප්‍රවේගයක් මෙහෙට ආවේ. හරිද? අපිට පැහැදිලිව කියලා තියෙනවා e කියන්නේ භාගයට වඩා විශාලයි කියලා. e කියන්නේ භාගයට වඩා විශාල නම් හරිද? e භාගයට වඩා විශාල නම් මොකද වෙන්නේ? නම් මොකද වෙන්නේ? x1 කියන එක්කෙනා බිඳුවට වඩා කුඩා වෙනව නේද? x1 බිඳුවට වඩා කුඩායි. ඒ කියන්නේ අපි මේ ප්‍රවේගයේ මාක් කරපු දිශාවට නෙවෙයි ගැටුමින් පස්සේ මෙයාගේ ප්‍රවේගය තියෙන්නේ අනිත් පැත්තට. ඉතින් ඒක නිසා අපි ඒ පැත්තටම ප්‍රවේගය දාලා ලියමු. ඔන්න x1 එක තියෙන්නේ මේ දිශාවට. ගැටුමින් පස්සේ මොකද උනේ b හා c ට? හරිද? b ගේ ප්‍රවේගය දැන් x2. x2 කියන්නේ අන්න අරක ඍණ වාරයක් 1 ධන e බෙදීම u බෙදීම 15යි. ඍණ වාරයක් 1 ධන e වාරයක් u බෙදීම 15යි. ඒක ඍණාගයක් නේද ඇවිල්ලා තියෙන්නේ. පැහැදිලිව ඍණ. හරිද? අපි x2 මාක් කරලා තියෙන්නේ අර පැත්තට. එහෙනම් මේ පැත්තට මාක් කරාම ඍණාව නම් එයාගේ ප්‍රවේගය තියෙන්නේ මේ දිශාවට. c ගේ ප්‍රවේගය y2 නම් අනේ කිසි කරදරයක් නැහැ. මෙහෙන මේ පැත්තට තියෙන ලස්සනට අපි මාක් කරපු දිශාවටම තමයි y2. ඔන්න ඔය වගේ සමරි එකක් ගහ ගන්න ඕන ඊළඟට ඔය අහන දේවල් වලට උත්තර දෙන්න. හරිද? දැන් ඔබට පේනවා වැඩි. කැපිටල් A යනවා මේ පැත්තට. ඒ කියන්නේ දකුණු පැත්තට. වම් පැත්තට x1 ප්‍රවේගයෙන් කැපිටල් B යනවා x2 ප්‍රවේගයෙන්. හරිද? ඉතින් A හා B නැවත ගැටෙන්න නම් මොකද්ද වෙන්න ඕන? A හා B නැවත ගැටෙන්න නම් A හා B අපෙන් අහන්නේ අවශ්‍යතාව A හා B නැවත ගැටීමට නම් A හා B නැවත ගැටීමට නම් මොකද වෙන්න ඕන? මේ බලන්න x1 ගේ ප්‍රවේගය x2 ට වඩා කුඩා වෙන්න ඕන නේද? x1 කුඩායි x2 විය යුතුය. ආන්න. දැන් ආදේශ කරන්න කවුද? x1 මේකට. x1 අපිට ආව කීයක් කියලාද? x1 අපිට ආවා 1 ඍණ 2යි e. හැබැයි අපි දැන් එයාගේ පැත්ත හරි පැත්තට ලකුණු කරලා තියෙන්නේ. ඒක නිසා ධන වෙන උත්තරේම ලියන්න. 2යි e ඍණ 1 වාරයක් u බෙදීම 3. ඇයි එයාගේ හරි පැත්තට දැන් දාලානේ තියෙන්නේ. අනිත් පැත්තට තිබ්බනම් තමයි මෙයා ඍණ වෙන්නේ. දැන් ඍණ වුණොත් දැන් x1 ට ආදේශ කරද්දිත් ඍණ වුණොත් මෙයාගේ ප්‍රවේගය ආයි මෙහෙට මාරු වෙනවානේ. දැන් මේක තියෙන්නේ හරි පැත්තට. ඒක නිසා මෙතෙන්ට දාන්න ඕන ධන වෙන උත්තරේ. හරි නේද? x2 ට අපිට ආව අන්නර කෙලවරේ තියෙනවා. x2 ට අපිට ආව ඍණ වාරයක් 1 ධන e නේ. දැන් ඍණ දාන්න ඕනේ. අපි සයිඩ් එක හරියට හදලා තියෙන්නේ. ඒක නිසා 1 ධන e වාරයක් u බෙදීම 15. දෙපැත්තෙන් බලන්න මේ තුනට මේ 15න් 5යි u ට u කැපිලා යනවා. 5න් මෙහාට ගුණ කරගන්න 2යි e ඍණ 1 කුඩායි 5 වාරයක් 1 ධන e කියලා එනවනේ. 1 ධන e බෙදීම 5යි කියලා එනවනේ. 5න් මෙහාට ගුණ කරගන්න. එතකොට 10යි e ඍණ 5 කුඩායි 1 ධන e. දැන් e පද එක පැත්තකට ගේමුකෝ. 10යි e අර ධන e මෙහෙට ආවම ඍණ e. ඍණ 5 යා පැත්තට දාන්න ධන 5යි. 1 ධන 5. 10යි e ගෙන් e ගියාම 9යි e. විශාල 1 ධන 5 කියන්නේ 6යි. 9න් බෙදා ගන්නකෝ. 9න් බෙදා ගන්න. එතකොට e කුඩායි 6 බෙදීම 9 කියලා එනවා. උඩ යටයි දෙකම 3ෙන් කැපෙනවා. e කුඩායි 2 බෙදීම 3 කියලා එනවා. e කුඩායි 2 බෙදීම 3. බලන්න උත්තරය 4 නේද? උත්තරය 4. ඕකට ලකුණු හම්බෙන්නේ මෙන්න මෙහෙම. හරිද? ලකුණු හම්බෙන්නේ මෙන්න මෙහෙම. ඔබ මේක ගාන්ට කරගෙන සමරයිස් කරගන්න එකට මම ලකුණු මේ අසමානතාවයේ දාලා මේ ටිකට එනකම් කරගන්න එකට ලකුණු 10ක් දෙනවා. හරිද? මේක හිතා ගන්න එපයි. ලකුණු 10ක් දෙනවා. අන්තිම උත්තරය ගන්නවට 5යි. හරිද? ඔන්න එතකොට ඒක හරි. ඔන්න ආවේගය හා ගම්මිතාව. හරි. ඊළඟ ගාන හදමුකෝ. හතරවෙනි ගාන බලමු. රූපය දැක්වෙන්නේ array simple a1
කැපිටල් AXB සහ BYC සුමට අර්ධ වෘත්තාකාර සිහින් නලවල සංයුක්තයක්. ඒ කියන්නේ මේ නල දෙකක් අරගෙන ඒක නවල තියෙන. හරිද? මේ AXB සහ BYC ඔන්නෝම AXB කියන කොටසේ කේන්ද්‍රය කැපිටල් O, BYC කියන කොටසේ කේන්ද්‍රය O dash. හරිද? එතකොට ඔන්නෝම සංයුක්තයක් තියෙන. හරිද? අපිට කියනවා මෙන්න මෙහෙම කැපිටල් A වලට සිරස්ව ඉහළින් තමයි C තියෙන්නේ. A වලට සිරස්ව ඉහළින් තමයි C තියෙන්නේ. හරිද? A සිට සිම්පල් M ස්කන්ධය සහිත P අංශුවක් තිරස්ව U ප්‍රවේගයෙන් නලය තුලට ප්‍රක්ෂේප කරනවලු. මෙන්න මෙතෙන්දි නලය තුලට U ප්‍රවේගයෙන් අංශුවක් ප්‍රක්ෂේප කරනවා. එතකොට මොකද වෙන්නේ? මෙයා මෙහෙම නලය දිගේ ගිහිල්ලා මේ පැත්තට ගිහිල්ලා ඔහම ගිහිල්ලා මෙතනින් පිට වෙනවද? කොහොම හරි. ඒක අපි දන්නේ නැහැ. අපි ගාන ඉස්සරහට බලමු. කොහොම හරි මෙන්න මේ නලය දිගේ වෘත්තාකාර මාර්ගයක යනවා. ඒක හරිනේ. AOP කෝණය θ වන විට මෙන්න AOP කෝණය θ වෙන විට ඒ මොකක්ද කියලා තියෙන්නේ අපේ සාධාරණ අවස්ථාව නේද? වෘත්ත චලිතය අපි කරනකොට පැහැදිලි කරා මොකක්ද ඔය සාධාරණ අවස්ථාව කියන්නේ කියලා. වෘත්ත චලිතයේ ගාන හදන්න නම් සාධාරණ අවස්ථාවක් අපිට අවශ්‍යයි කියලා අපි පැහැදිලි කරා. එතකොට ඔන්න සාධාරණ අවස්ථාව අපිට කියලා තියෙනවා AOP කෝණය θ වෙනකොට. අපිට පළවෙනි MCQ එකකින් දීලා තියෙනවා අංශුවේ ප්‍රවේගය වන්නේ. ඒ කියන්නේ මෙන්න මේ v ට ප්‍රකාශනයක්. ඔබ දන්නෝ. හරිද? කොහොමද ඔක ගන්නෙ? මෙන්න මේ ආරම්භක අවස්ථාවටයි සාධාරණ අවස්ථාවටයි මොකක් යොදලාද? ශක්ති සංස්ථිත නියමයේ යොදලා නේද අපි ඔක ගන්නෙ. ඉතින් ඒක නිසා මම මොකද කරේ? විභව ශක්ති ශුන්‍ය මට්ටමක් ලකුණු කරගත්තා. නේද? මෙන්න විභව ශක්ති ශුන්‍ය මට්ටම. ඊට පස්සේ මම මේක එක අවස්ථාව මේක දෙක අවස්ථාව කියලා ගත්තා. අපිට තියෙන එක හා දෙක අවස්ථාවලට ශක්ති සංස්ථිත නියමයේ දාන්න. හරිද? ඉතින් දාමු. මෙන්න එක හා දෙක අවස්ථා සඳහා ශක්ති සංස්ථිති නියමයෙන් මොකද කරන්නේ? එක අවස්ථාවේ ශක්තිය දෙක අවස්ථාවේ ශක්තියට සමාන කරන්න ඕනේ. අපිට මෙතන අරය දීලා තියෙනවා සිම්පල් A කියලා. මේ වෘත්තාකාර බට දෙකේම අරය සිම්පල් A බැගින්. එතකොට මේ දිග A. එක අවස්ථාවේ චාලක ශක්තියක් තියෙනවා. මෙයාට ප්‍රවේගයක් තියෙන නිසා භාගයයි mu වර්ග. එතෙන්දි විභව ශක්තියක් තියෙනවා. විභව ශක්ති ශුන්‍ය මට්ටමකට වඩා සිම්පල් A දිගක් පල්ලෙහායින් ඉන්න නිසා ඍණ mga. ඔන්න පළවෙනි අවස්ථාවේ ශක්තිය ඉවරයි. ඊට පස්සේ දෙවෙනි අවස්ථාවේ බලන්න චාලක ශක්තියක් තියෙනවා. භාගයයි සිම්පල් mv වර්ග. විභව ශක්ති ශුන්‍ය මට්ටමකට වඩා කොච්චර දුරින්ද පල්ලෙහායින් ඉන්නේ? මේ කර්ණයේ දිග සිම්පල් A මෙතන කෝණය θ නම් බලන්න බද්ධ පාදය කියන්න පුළුවන් a cos θ. එතකොට ඍණ mga cos θ කියලා එනවා විභව ශක්තිය. දැන් ඔබට මම කියලා තියෙනවා ඊළඟට මොකක්ද කරන්න ඕන? දෙකෙන් ಗುಣ කරලා m ගෙන් බෙදන්න ලේසි වෙන්න. එහෙන් බෙදුවාම දෙකෙන් ಗುಣ කරලා m ගෙන් බෙදුවාම මෙතන u වර්ග. දෙකෙන් ಗುಣ කරලා m ගෙන් බෙදුවාම ඍණ 2ga. දෙකෙන් ಗುಣ කරලා m ගෙන් බෙදුවාම v වර්ග. දෙකෙන් ಗುಣ කරලා m ගෙන් බෙදුවාම ඍණ 2ga cos θ. කවුද උක්ත කරන්නේ? v වර්ග. මේක දාන්න මෙහා පැත්තට. u වර්ග ඍණ 2ga අර ඍණ 2ga මේ පැත්තට ආවම ධන 2ga cos θ සමානයි v වර්ග. ශක්ති සංස්ථිතීමේ දානවට ලකුණු 10යි. මේ උත්තරය ගන්නවට 5යි. බලන්න MCQ එකේ මේක තියෙන්නේ කීවෙනි උත්තරයටද? හරියටම මෙතනින් අපිට ඊළඟට මේ වරහණක් ගන්න වෙනවා. මෙතනින් පොදු පදයක් එළියට අරගෙන ඒකත් අරගෙනම ලියන්න. ඍණ 2ga එකක් තමයි එළියට අරන් තියෙන්නේ. එතකොට මෙයා ධන වෙනවා. මෙයා ඍණ 2ga එකක් ගියාම ඍණ වෙනවා. ඉතින් බලන්න හරියටම පළවෙනි උත්තරේ තියෙනව නේද ඕක? පළවෙනි උත්තරේ? ඔව් පළවෙනි උත්තරේ තියෙනවා. ඊළඟට අපි අහනවා නලය මගින් අංශුව මත ප්‍රතික්‍රියාව. මෙන්න මේ R1 එක අහනවා. අපි ඊළඟ පියවර වශයෙන් ඔබට කියලා දීලා තියෙන මොකක්ද? මේ R1 එක හොයන්න පුළුවන් දෙවෙනි අවස්ථාවේදී කේන්ද්‍රය දිශාවට F සමානයි MA දාන්න නේද? දෙක අවස්ථාවේදී කේන්ද්‍රය දිශාව වෙන්නේ මෙන්න සිරසට θ කෝණයෙන් ආත මේ දිශාව. F සමානයි MA 90. F සමානයි MA 90. බලන්න R1 එක මේ දිශාවටමයි තියෙන්නේ. හරිද? මේ mg ගෙන් මෙහෙට එන සංරචකය මොකක්ද? mg ගෙන් බලන්නකෝ මේ තන්තුවේ දිග මෙහෙට කඩේරක් වශයෙන් චුට්ටක් දික් කරාම මෙතන කෝණයම නේද මෙතන හැදෙන්නේ. θ කියලා මෙතන හැදෙන්නේ ඒ කෝණයමයි. එතකොට mg එක මෙහෙට විභේදනය වුණාම ඍණ mg cos θ නේද? ඍණ mg cos θ.
අනිත් හොඳම දේ තමයි මෙතන R1 දාද්දි ඉතාමත් සැලකිලිමත් වෙන්න. මොකද මේ අංශුව වඩා බර වෙන්නේ මේ පැත්තේ බිත්තියට වඩා මේ වංගුව ගනිද්දි මේ පැත්තේ බිත්තියට වඩා මේ පැත්තේ බිත්තියට තමයි වඩා බර වෙන්නේ නේද? එතකොට R1 එක ඇති වෙන්නේ මේ බිත්තිය මගින් කේන්ද්‍රය දිශාවට. හදිස්සියවත් එහා පැත්තේ බිත්තිය නම් ස්පර්ශ වෙලා තිබුණේ මොකද වෙන්නේ? R1 එක කේන්ද්‍රයෙන් ඉවතර තමයි පිහිටන්නේ. ඕව අපි පැහැදිලි කරානේ. එතකොට R1 එක ඔන්න තියෙනවා කේන්ද්‍රයේ පැත්තට. mg ගෙන් සංරචකයක් වෙනවා mg cos θ අනිත් පැත්තට. ඍණ mg cos θ සමානයි ස්කන්ධයේ සිම්පල් m වාරයක්. එයාගේ කේන්ද්‍ර අபிසාරී ත්වරණය අපි දාන්න කියලා තියෙන්නේ කොහොමද? v වර්ග බෙදීම a. ඕක මගින් කේන්ද්‍ර අபிසාරී ත්වරණය ලැබෙන්නේ. කේන්ද්‍රයේ පැත්තට තියෙන ත්වරණය. v වර්ගයට ආදේශ කරන්න මේක r1 සමානයි. ඍණ mg cos θ මේ පැත්තට දැම්මා. එතකොට ධන mg cos θ ධන m බෙදීම a වතාවක් v වර්ග කියන්නේ u වර්ග ඍණ 2ga වාරයක් 1 ඍණ cos θ. හරිද? m බෙදීම එකෙන් ගුණ කරගන්න. r1 සමානයි mg cos θ ධන mu වර්ග බෙදීම a. මේකෙන් මේක ගුණ වුණාම a ට a කැපිලා යනවා. ඍණ 2 mg වාරයක් 1 ඍණ cos θ. දැන් ඍණ 2 mg ගෙන් මේ වරහන ගුණ කරගන්න. ගුණ කරගත්තාම ඍණ 2 mg cos θ ඍණ cos θ එකෙන් ගුණ වෙද්දි ධන 2 mg cos θ. ඒක ඉස්සරහින් තියෙන mg cos θත් එක්ක එකතු වුණාම 3 mg cos θ එක් වෙනවනේ. ඉතින් බලන්න r1 අපිට ලස්සනට එනවා mu වර්ග බෙදීම a ඍණ 2 mg ඍණ 2 mg ධන 3 mg cos θ කියලා එනවා. ඉතින් මෙතනින් ඔබට පුළුවන් උත්තරේ තියෙනවා අපිට උත්තරේ ඔක්කොගෙම m බෙදීම එකක් අරන් තියෙන්නේ. මේ විදිහට ගන්න. m බෙදීම එකක් එළියට ගත්තාම මෙතනින් u වර්ග මෙතනින් m එකක් යනවා එළියට. මෙතනින් m එකක් උඩින් යනවා. යටින් යන්න එකක් නැහෙනේ. යටින් යන්නේ එකක් නැති නිසා මොකද වෙන්නේ? උඩ ඒගෙන් ගුණ වෙනවා. එතකොට ඍණ 2ga ධන 3ga cos θ. ඔන්න ඔහම එනවා. බලන්න උත්තරය ඕක තියෙන්නේ 3 නේද? රෝම ඉලක්කම් 3 වෙනි උත්තරේ තමයි උත්තරේ. හරිනේ? ඔන්න b කොටසේ උත්තරේ. එතකොට මේකෙත් ලකුණු 10ක් ලැබෙන ඔබට f සමානයෙන් මේ හරියට දාගන්නවට right? f සමානයෙන් මේ ලකුණු 15ක් නේ සමස්ත ගානටම. අන්තිම උත්තරේ ගන්නවට 5යි. අන්තිම උත්තරේ ගන්නවට 5යි. ඔන්න ඔය වශයෙන් ලැබෙන ඔබට ලකුණු. හරි නේද? ඊට පස්සේ අපෙන් අහනවා c කොටස අංශුවට නලයේ ඉහළ අර්ධයට පිවිසීමට නොහැකි වීමට නම් අවශ්‍යතාවයක්. මේ අංශුවට මෙහෙම ගිහිල්ලා නලයේ ඉහළ අර්ධය මෙතනින් උඩට මේකනේ ඉහළ අර්ධය මෙතෙන්ට පිවිසෙන්න බැරි වෙන්න නම් මොකක්ද වෙන්න ඕනේ කියලා. හරිද? ඉතින් ඔබ දන්නෝ මේකේ අර තන්තු වල ගණන් වගේ නෙවෙයි මෙන්න මේ ප්‍රතික්‍රියා බිඳුවක් වුණා කියලා මෙයා වෘත්තාකාර මාර්ගයෙන් ඉවත් වෙන්නේ නැහැ. ඇයි බටයක්නේ දෙපැත්තෙන් සෙට් වෙලා තියෙන්නේ. එතකොට මෙතෙන්ට පිවිසෙන්න බැරි වෙන්න නම් මෙතෙන්ට එන්න බැරි වෙන්න නම් තියෙන එකම ඔප්ෂන් එක තමයි මෙතෙන්දි ප්‍රවේගයක් නැතිවීමනේ. ඒ කියන්නේ මේ කොහේදී හෝ තැනකදී මෙන්න මේ v බිඳුවක් වුණා නම් මේ අතරවාරයේ කොහේදී හරි තැනකදී v බිඳුවක් වුණා නම් මෙතෙන්ට එන්නේ නැහැ නේ. හරි. මෙතෙන්ට එන්න නම් අවශ්‍යතාවය හිතන්නකෝ. මෙතෙන්ට එන්න නම් අවශ්‍යතාවය මොකක්ද? මෙතෙන්ට එද්දි ප්‍රවේගයට අගයක් තිබීම. නේද? ප්‍රවේගයට අගයක් තිබීම මෙන්න මෙතෙන්ට එද්දි. ඉතින් හිතන්න අපිට ප්‍රවේගයට මෙන්න මෙහෙම සමීකරණයක් ඇවිල්ලා තියෙනවා. මේකේ තියෙන cos θ ගේ θ වෙනුවට මේ අංශුව මෙතෙන්ට ආවම θ සමානයි phi කියන එක මේකට ආදේශ වුණා නම් එතෙන්දී එන්නේ මොකක්ද? මෙන්න මේ b ලක්ෂයේදී ප්‍රවේගය. ඒ ප්‍රවේගයට ධන අගයක් තියෙනවා නම් ඒ කියන්නේ අගයක් තියෙනවා නම් මේ අංශුවට මෙතනින් ඉහළ අර්ධයට යන්න පුළුවන්. නමුත් මෙතනින් මෙහාට යන්න බෑ මේ ප්‍රවේගයට ඍණ අගයක් තියෙනවා නම්. පැහැදිලි නේද? එතකොට අවශ්‍යතාවය තමයි යන්න ඒක. b ලක්ෂයේදී v වර්ග කුඩයි බිඳුව වෙන්න ඕනි. ඒකෙන් තමයි මෙන්න මේ අවශ්‍යතාවය ගන්න. හරි අවශ්‍යතාවය ගමුකෝ. මොකද්ද වෙන්න ඕන? b අංශුවට ඉහළ අර්ධයට පිවිසීමට නොහැකි වීමට නම් මොකක්ද වෙන්න ඕන? θ සමානයි phi විට
v වර්ග කුඩයි බිඳුව විය යුතුය. හරිද? ඉතින් මේකට ආදේශ කරන්නකෝ u වර්ග ඍණ 2ga වාරයක් 1 ඍණ cos θ කියන්නේ 5. හරිද? කුඩයි බිඳුව වෙන්න ඕන. මේ පදයම බිඳුවට වඩා කුඩා වෙන්න ඕන. නේද? cos 5 කියන්නේ ඍණ 1යි කියලා ඔයාලා දන්නවා. ඍණයි ඍණයි ගුණ වුණාම ධන. එතකොට ඍණ ඍණ 1කින් ගුණ වුණාම ධන 1යි. ඒ ධන 1යි ඉස්සරහා තියෙන ධන 1යි එකතු වුණාම 2යි. 2 2කින් ගුණ වුණාම 4යි. u වර්ග ර්ණ 4ga කුඩයි බිඳුව. u වර්ග තනි කළා 4ga මෙහා පැත්තට දැම්මා. ඔන්න 4gaට වඩා කුඩා වෙන්න ඕන u වර්ග. ඉතින් බලන්න උත්තරේ තියෙනවා 2. හරිද? උත්තරේ 2යි. ලකුණු 10ක් ලැබෙනවා. ලකුණු 10 ලැබෙන්නේ මෙන්න මේ අවශ්‍යතාවයේ ලියනවට 5යි. අන්තිම උත්තරය ගන්නවට 5යි. හරිද? ඔන්න ඔය වශයෙන් ලකුණු 10 ඔබට ලැබෙනවා. හරිද? තව එක කෑල්ලක් තියෙනවා. sorry කෑලි දෙකක්. d සහ e කොටස් දෙක. ඔන්න දැන් එතකොට u වර්ගට 4gaට වඩා වැඩි ප්‍රවේගයක් sorry අඩු ප්‍රවේගයක් දුන්නොත් මොකද වෙන්නේ? ඉහළ අර්ධයට පිවිසෙන්නට බෑ. හරිද? ඉතින් අපිට කියන ඕනේ ඊළඟට මෙහෙම කතාවක් u වර්ග 10ga. ඒ කියන්නේ 4gaට වඩා වැඩි එකක්. එහෙම දුන්නොත් මොකද වෙන්නේ? අනිවාර්යෙන් මෙයා මෙතනින් ඉහළ අර්ධයට පිවිසෙනවා. ඒකේ ගැටලුවක් නැහැ. හරිද? u වර්ග සමානයි 10ga නම් BO' P කෝණය ඇල්ෆා වන විට අංශුවේ ප්‍රවේගය v0 නම් ඔන්න අලුත් පෘථ චලිතයක්. ඒ අලුත් පෘථ චලිතයේ සාධාරණ අවස්ථාවක් කියලා තියෙනවා BO' P කෝණය ඇල්ෆා වන විට කියලා. ඉතින් අපි ගමු මේ අලුත් මෙතනින් පිවිසෙන වෙලාව. මෙන්න මෙතනින් මෙයා පිවිසෙනවා අපි හිතමු v1 ප්‍රවේගයෙන්. v1 ප්‍රවේගයෙන් මෙහෙට පිවිසෙනවා. එතකොට BO' P කෝණය කියන්නේ මෙන්න මේ කෝණය. හරිද? ඇල්ෆා වෙනකොට අංශුවේ ප්‍රවේගය අපිට කියලා තියෙනවා v0 කියලා නේද? v0. එහෙනම් අංශුවේ ප්‍රවේගයේ අරයට ලම්බව v0. හරිද? අරයට ලම්බව v0. මේ බලන්න මේ බිත්තියට නේද වැඩිපුර? එළිය බිත්තියට නේද වැඩිපුර මෙයා බර මේ වංගුව ගනිද්දි. එහෙනම් ප්‍රතික්‍රියාව බලන්න කේන්ද්‍රයේ පැත්තට r2 අංශයේ බර mg. ඉතින් ඔබ දන්නෝ මේ v0 ගේ වර්ගයේ ප්‍රකාශනයක් ගන්න නම් මොකද කරන්න වෙන්නේ? මේ අවස්ථාවටයි නැවත මෙතෙන්ටයි ශක්ති සංස්ථිරීමේ දාන්න තියෙන්නේ. හරිද? මේ වගේමයි. ඉතින් ඔබ දන්නෝ විභව ශක්ති ශුන්‍ය මට්ටමක් ලකුණු කරගන්න ඕන. එහෙනම් මම මෙතන දැන් ලකුණු කරගෙන මේ වෘත්තියල්ටේ ගත්තනේ. මම දැන් මේ විභව ශක්ති ශුන්‍ය මට්ටම නැතුව මේක ගන්නවා. ඒ ප්‍රශ්නයක් නෑ එහෙම. මෙන්න මේක විභව ශක්ති ශුන්‍ය මට්ටම ලෙස ගන්නවා. හරිද? එතකොට මේක එක අවස්ථාව, මේක දෙක අවස්ථාව කියලා ගන්නවා. එක හා දෙක අවස්ථාවට සඳහා ශක්ති සංස්ථිත නියමයෙන් කලින් වගේම ලියනවා. හරිද? හොඳට බලන් ඉන්න. ගාන මෙතනින් නෙවෙයි පටන් ගන්නෙ. ආරම්භක අවස්ථාවේ ශක්තිය භාගයයි mv1 වර්ග නේද? මෙතෙන්දී චාලක ශක්තියක් තියෙනවා භාගයයි mv1 වර්ග. විභව ශක්ති ශුන්‍ය මට්ටමකට වඩා ඒ දුරක් පල්ලෙහැන් ඉන්නේ ඍණ mga විභව ශක්තියක්. මෙතෙන්දී ප්‍රවේගය සාධාරණ අවස්ථාවේ ප්‍රවේගය v0. එතකොට භාගයයි mv0 වර්ග. ඉස්සෙල්ලා වගේම බලන්න විභව ශක්ති ශුන්‍ය මට්ටමකට වඩා කොච්චර දුරක්ද පල්ලෙහැන් ඉන්නේ? මේ අරය සිම්පල් a මෙන්න මෙච්චර දුරක්. කොච්චරද ඒ දුර? a cos alpha නේද? එතකොට ඍණ mga cos alpha. ඉස්සෙල්ලා වගේම මොකද කරන්නේ? දෙකෙන් ගුණ කරලා m ගෙන් බෙදා ගන්න. බෙදාගත්තාම මෙතන දෙකෙන් ගුණ කරලා m ගෙන් බෙදාගත්තාම v1 වර්ග, මෙතන ඍණ 2ga, මෙතන v0 වර්ග ඍණ 2ga cos θ. මෙතන u වර්ග වෙනුවට v1 වර්ග. අර ටික හැමමයි මේ පැත්තට ආවා. u වර්ග වෙනුවට v1 වර්ග. බලන්න උත්තරය. උත්තරේ එකද තියෙන්නේ? උත්තරේ නෑ. උත්තරේ එහෙම එකක් නෑ. මොකද නැත්තේ? v1 එකක් නෑ. මේක v0 වෙත්තේ නම් හරි. v0 හරි. ඒතර v1 එකට මොකද කරන්නේ? මෙන්න මේ v1 හොයන්න වෙනවා. කොහොමද හොයන්නේ? අපි දන්නවනේ දැන් මේ v වර්ගයට අපි ප්‍රකාශනයක් ගත්තා. මෙන්න මෙතන v වර්ගයට ප්‍රකාශනයක් ගත්ත මේ වෘත්තජාලතයේදී u වර්ග ඍණ 2ga වාරයක් 1 ධන cos θ කියලා අපි උත්තරයක් ගත්තනේ. අන්න ඒකේ අර අවස්ථාවේ නැත්නම් b කැපිටල් B අවස්ථාවේ θ කෝණය ආදේශ කරා නම් එතෙන්දි ප්‍රවේගය ගන්න පුළුවන්. හරිද? අපිට පුළුවන් මෙන්න මෙහෙම ලියන්න. මේක තමයි එහෙනම් මුලින්ම කරන්න ඕන. මේ ශක්ති සංස්ථිත නියමයේ දාන්න කලින් මුලින්ම කරන්න ඕන මේක. මම එකපාරට කිව්වේ නැත්නම් ඔයාලට තේරෙන්නේ නැති නිසා. මේක දාන්න කලින් මේක දාන්න. B හිදී
තීටා සමානයි 5 නිසා හරිද මොකද වෙන්නේ එතෙන්දී අපි ප්‍රවේගයේ v වර්ග සමානයි u වර්ග ඍණ 2ga වතාවක් 1 ධන cos θ නේ මේකේ අපිට ඕන v1 ගේ වර්ග හොයාගන්න. එතකොට මෙන්න මේක එතෙන්දී θ කෝණය වෙන්නේ 5 u වර්ග කියන්නේ 10ga කියලා අපිට ගානෙම දීලා තියෙනවා. මෙතන එහෙනම් 10යි ga ඍණ 2ga වාරයක් 1 ධන cos 5 1 ධන cos 5 හරිද 1 ධන cos 5 කියන්නේ මොකක්ද සෝරි මෙතන 1 ඍණනේ මෙතන 1 ඍණනේ ඔව් 1 ඍණ 1 ඍණ cos 5 කියන්නේ ඍණ 1යි 10යි ga ඍණ 2යි ga වාරයක් 1 ඍණ ඍණ 1 කියන්නේ ධන 1යිනේ 1 ධන 1 කියන්නේ 2යි 2කින් ගුණ වුණාම 4යි v1 වර්ග සමානයි 10යි ga ඍණ 4යි ga හරිද අපිට v1 වර්ග එනවා ලස්සනට 6යි ga කියලා අන්න බලන්න දැන් අපිට මෙතන තියෙන v1 වර්ග වෙනුවට අරක දාන්න පුළුවන් හරිද 6යි ga කියන එක දාන්න පුළුවන් දාන්න ලස්සනට 6යි ga 6යි ga දැම්මම මොකද වෙන්නේ 6යි ga මේක වරහණ ගුණ වුණාම ඍණ 2යි ga ධන 2යි ga cos θ සමානයි v0 වර්ග 6යි ga ගෙන් 2යි ga ගියාම 4යි ga හරිද මෙතන ධන 2යි ga cos θ සමානයි v0 වර්ග අන්න දැන් බලන්න උත්තරේ තියෙන විදිහට ගන්න උත්තරේ ඔබට පේනවා 2යි ga එකක් එළියට අරන් තියෙනවා 2යි ga එකක් ගන්න එළියට 2යි ga එකක් එළියට ගත්තාම 2 ධන cos θ සමානයි v0 වර්ග ඔන්න ඔහොම එනවා එතකොට ඔන්න ඔහොම එනවා අපිට උත්තරය බලන්න උත්තරය හරියටම θ නෙවෙයි. ඔව් θ නෙවෙයි. ඇල්ෆා නේ. මේක ඇල්ෆා. මෙතනත් ඇල්ෆා. මෙතන ඇල්ෆා. මෙතනත් ඇල්ෆා. මෙතනත් ඇල්ෆා. මෙතනත් ඇල්ෆා. ඉතින් මේකේ උත්තරය ඔබට පේනවා ලකුණු 15ක් දීලා තියෙනවා. 15 දෙන්නේ මෙහෙමයි. ශක්ති සංසිනීමේ දානවට 10යි. අන්තිම උත්තරය ගන්නවට 5යි. හරිද? 15ක් ලැබෙනවා. ඊළඟට අංශුව මත ප්‍රතික්‍රියාව R0 නම් R0 හොයන්නලු ඉස්සෙල්ලා වගේම මෙන්න මේක R2 නෙවෙයි R0 කියලා දෙනවා R0 නම් අපෙන් අහනවා R0 අංශුව මත ප්‍රතික්‍රියාව මොකද කරන්නේ සාධාරණ අවස්ථාවේ කේන්ද්‍රයේ දිශාවට F සමානයි ma දානවනේ දෙක අවස්ථාවේ කේන්ද්‍රයේ දිශාව කියන්නේ සිරසට ඇල්ෆා කෝණයකින් ආනතවනේ සිරසට ඇල්ෆා කෝණයකින් ආනතව මෙන්න මෙහෙට F සමානයි ma බලන්න R0 එක තියෙන කේන්ද්‍රයේ දිශාවටමයි R0 එක මේ බලන්න mg එක මේ කඩේර මන් ටිකක් මෙහෙට දික් කරන්න එතකොට mg සහ කඩේර අතර කෝණයත් ඇල්ෆාම නේද එතකොට mg එක මෙහෙට විභේදනය වුණොත් බලන්න mg cos alpha අපි දාන දිශාවට අනිත් දිශාවට එන්නේ ඍණ mg cos alpha සමානයි ස්කන්ධයේ සිම්පල් m වාරයක් ත්වරණය v0 වර්ග බෙදීම අරය සිම්පල් a v0 කියන්නේ මෙයා මේක ආදේශ කරන්න ඉතිරි ටික මම මෙහෙට දානවා හොඳේ මේ පටල ගන්න එපා ඔයාලා වීඩියෝ එක පවුස් කරලා ලියා ගන්න හරිද v0 කියන්නේ මෙන්න මේක දාන්න මෙතෙන්ට r0 අර ඍණ mg cos θ මම මේ පැත්තට ගෙනියනවා එතකොට ධන mg cos θ නේද ධන m බෙදීම a වාරයක් v0 වර්ග කියන්නේ මෙන්න මේක 2යි ga වාරයක් 2 ධන cos θ මම මේ ඉක්මනට කරන් යන්නේ අපි මේ කරපු වැඩමයි පන්තියේ හරිද ඒකයි ගොඩක් පැහැදිලි කරන්න බැරි නැත්තම් ගොඩාක් දික් වෙනවා වීඩියෝ එක හරිද සිම්පල් a කැපෙනවා හරිද ඊට පස්සේ බලන්න r0 ඔය උත්තරේ තියෙන විදිහට හදන්න මෙතනින් එනවා mg cos θ හරිද මේ 2යි mg ගෙන් වරහන ගුණ කරලා බලන්න 4යි mg ධන 2යි mg cos θ දැන් හරි උත්තරේ අතේනේ 2යි mg cos θ සහ mg cos θ එකතු වුණාම 3යි mg cos θ 4යි mg එක මම එළියෙන් ඉස්සරහින් ලියා ගන්නවා ධන 3යි mg cos θ බලන්න මේ දෙන්නගෙන් mg එකක් එළියට ගන්න පුළුවන් නේද mg එකක් එළියට ගත්තාම 4 ධන 3යි cos θ කියලා එනවා 4 ධන 3යි cos θ කියලා එනවා බලන්න උත්තරය sorry t තමයි වැටෙන්නේ t නෙවෙයිනේ alpha නේ alpha
ඇල්ෆා මෙතනත් ඇල්ෆා මෙතනත් ඇල්ෆා මෙතනත් ඇල්ෆා 4 ධන 3යි cos ඇල්ෆා 4 ධන 3යි cos ඇල්ෆා කියන්නේ උත්තරේ මොකද්ද දෙක නේද උත්තරේ දෙක බලන්න ලස්සනට ලකුණු 15ක් ගන්න පුළුවන් කොහොමද f සමානයි m මේ දානවට මේක ලස්සනට 10යි අන්තිම උත්තරේ ගන්නවට 5යි ඔන්න හතරවෙනි ගාන අද වීඩියෝ එක ටිකක් දිගයි හොඳට බලාගෙන ඉන්න තව එක ගානක් තියෙනවා හරිද ඔන්න ලකුණු 15 හරි රයිට් එහෙනම් ඊළඟ ගානට යමු අපි හරි යමු අන්තිම ගාන මොකක්ද තියෙන්නේ සුමට පටු බටයක් වෘත්තාකාර හැඩයට නවා සිරස්තලයක අචලව සවිකර ඇත එහි කේන්ද්‍රයේ කැපිටල් O ද අරය සිම්පල් A ද වේ දිග 3.5a බෙදීම 2 වන ලුහු අවිතන්න තන්තුවකින් ස්කන්ධයේ පිළිවෙලින් 2m හා සිම්පල් m වන A සහ B අංශු දෙකක් සම්බන්ධ කර අංශු දෙකත් තන්තුවත් බටය තුලට දමා ඇත. මෙන්න බටයක් තියෙනවා වෘත්තාකාර හැඩයට නවලා. හරිද? මේ බටය තුලේ අංශු දෙකක් තියෙනවලු. ඒ අංශු දෙක සම්බන්ධ කරලා තියෙනවලු තන්තුවකින්. හරිද? ඒ තන්තුවේ දිග අපිට කියලා තියෙනවා 3.5a බෙදීම 2 කියලා. ඔබ දන්නෝ 3.5a බෙදීම 2 කියද්දි මේක මොන වගේද? අර 3.5 බෙදීම 2 කියන්නේ අංශක 270ක් නේ. ඒ කියන්නේ 3 කාලක්. එතකොට මේක ඇවිල්ලා වෘතයෙන් 3 කාලක දිගක් තියෙන තන්තුවක්. හරිද? මේ තියෙන්නේ මෙන්න මෙතෙන්ට එනකම්. හරි නේද? එතකොට අන්න ඒ වගේ තන්තුවකින් අංශු දෙකක් සම්බන්ධ කරලලු එක අංශුවක් කැපිටල් A අනිත් අංශුව කැපිටල් B. මේ දෙන්න ආරම්භයේ තියෙන්නේ කොහොමද? කැපිටල් A අංශුව තිරස් විස්කම්බේ කැපිටල් B අංශුව පහත්ම ලක්ෂයේ. ඉතින් මෙන්න මේ දෙන්න තන්තුවකින් කොහොම සම්බන්ධ කරලා. හරිද? මෙයාගේ ස්කන්ධය 2m මෙයාගේ ස්කන්ධය සිම්පල් m. තියලා මොකද කරන්නේ? අතාරිනවා. අතෑරියයින් පස්සේ මෙන්න මේ OA රේඛාව θ කෝණයකින් හැරුණාම තමයි අපෙන් විස්තර අහන්නේ. ඉතින් මෙයා අනිවාර්යෙන් පල්ලෙහාට එනවා. එතකොට θ කෝණයකින් හැරුණාම ඔබ දන්න කොහොමද මේක මෙයත් මේ පැත්තට යනවා. මෙයා මෙහෙම මේ පැත්තට θ කෝණයකින් හැරෙනවා නම් මෙයා මෙහෙට හැරෙන්නේ θ කෝණයකින්නේ. හරිද? ඉතින් බල ලකුණු කරලා තියෙනවා මේක තමයි සාධාරණ අවස්ථාව ඔබට පේනවා. සාධාරණ අවස්ථාව. එතකොට මේ අංශුව වැඩියෙන් බර වෙන්නේ පිටත බිත්තියට. ඒක නිසා මොකද වෙන්නේ? ප්‍රතික්‍රියාව ඇතුළට R2 R1 මෙතනනොත් R2 ඇතුළට පිටත බිත්තියට තමයි වැඩිපුර බර වෙන්නේ. ඔබට පේනවා නම්බර් කරලා තියෙනවා මේ පළවෙනි අවස්ථාව දෙවෙනි අවස්ථාව මේ තියෙන්නේ ඇයි කියලා දන්නවනේ ශක්ති සංස්ථිත නියමයේ දාන්න. ශක්ති සංස්ථිත නියමයේ දාද්දි මෙහෙම නම්බර් කරගත්තොත් අපිට ලේසි. හරිද? ඉතින් මෙන්න පළවෙනි අවස්ථාවේ අංශු 2යි දෙවෙනි අවස්ථාවේ අංශු 2යි දැන් ශක්ති සංස්ථිත නියමයේ ඔන්නේ කියන්න බැරුණා. අපෙන් අහන්නේ θ ඩොට් සඳහා ප්‍රකාශනයක්. θ ඩොට් කියන්නේ කවුද? මෙයා θ කෝණයකින් හැරිච්ච වෙලාවේ මේකේ කෝණික ප්‍රවේගයනේ θ ඩොට් කියන්නේනේ. අපි පන්ති වලදී මේක ලස්සනට කතා කරා. හරිද? එතකොට θ ඩොට් නෙවෙයි මොන ඉලව්ව ආවත් අපි ඒක ගන්නෙ කොහොමද? ගන්නෙ මුලින්ම ගාන හදන්න අපි ඔබට කියලා දෙලා තියෙන ශක්ති සංසිනීමේ දාන්න F සමාන m මේ දාන්න. අන්න ඒක දැම්මයින් පස්සේ ඔබට තේරෙනවා කොහොමද මේ ගාන හදන්න කියලා. ඒක තමයි දෙන්න තියෙන තර්කය. ඉතින් මුලින්ම 1 හා 2 අවස්ථා සඳහා ශක්ති සංස්ථිත නියමය යොදමු. හරිද? 1 හා 2 අවස්ථා සඳහා ශක්ති සංස්ථිති නියමයෙන් හරිද? එතකොට මොකද වෙන්නේ? ආරම්භක අවස්ථාව මේක. එක අවස්ථාව සාධාරණ අවස්ථාව තමයි 2 අවස්ථාව. එක අවස්ථාවේ ශක්තිය 2 අවස්ථාවේ ශක්තියට සමාන කරනවා. එක අවස්ථාවේ මේ අංශුවේ ඉන්න විභව ශක්තිය ශුන්‍ය මට්ටමේ විභව ශක්තියක් නැහැ. සීරුවෙන් මුදා හරින්නේ චාලක ශක්තියකුත් නැහැ. එක අවස්ථාවේ අනිත් අංශුව නම් ඉන්නේ විභව ශක්ති ශුන්‍ය මට්ටමකට වඩා කොච්චර දුරක් පල්ලෙහින්ද? සිම්පල් A දුරක් පල්ලෙහින්. එයාට චාලක ශක්තියක් නැහැ ආරම්භයේ. මොකක් වෙනවද? ඒ වුණාට විභව ශක්ති ශුන්‍ය මට්ටමකට පල්ලෙහින් ඉන්න නිසා ඍණ mga කියලා විභව ශක්තියක් තියෙනවා. සමානයි ඔන්න ආරම්භක අවස්ථාවේ ශක්තිය. සාධාරණ අවස්ථාවේ මේ දෙන්නටම V බැගින් වන ප්‍රවේගය තියෙනවනේ. මෙයාගෙන් පටන් ගමු. මෙයාට මුලින්ම ස්කන්ධය 2m v ප්‍රවේගයක් තියෙනවා. ඒ කියන්නේ චාලක ශක්තියක් තියෙනවා. භාගයේ වාරයක් 2m වාරයක් v වර්ග. එයා විභව ශක්ති ශුන්‍ය මට්ටමකට වඩා බලන්න කොච්චර දුරක් පල්ලෙහින්ද ඉන්නේ මේ? ආන්න ඔය කඩේරේ දිගක්. කොච්චර දුරක්ද? මෙතන t නම් මේ අරේ සිම්පල් a නම් a sin θ. a sin θ. එතකොට ඍණ ස්කන්ධය 2m වාරයක් ගුරුත්වජ ත්වරණයේ g වාරයක් a sin θ. a sin θ. හරිනේ ඔන්න විභව ශක්තිය. මේ අංශුවට යනවා. එයාගේ ස්කන්ධය m ප්‍රවේගයක් තියෙනවා v. එතකොට භාගයයි
සිම්පල් m v වර්ග. විභව ශක්ති ශූන්‍ය මට්ටමකට වඩා බලන්න කොච්චර දුරක් පල්ලෙහෙන්ද ඉන්නේ මේ බලන්න. ඔයාලා පටලව ගන්න තමයි දැන් මෙතන තීට කෝණේ දාපු නිසා ඔයාලා තීට කෝණේ වැරදිලා මෙතන දැම්මොත් ගාන සම්පූර්ණයෙන්ම ඉවරයි. තාර්කිකව හිතන්න. මෙයා මේ පැත්තට තීට කෝණයෙන් යනවා නම් මේ කෝණය තමයි තීට කෝණයෙන් හැරෙන්නේ. හරිද? එහෙම හිතන්න. එතකොට මෙන්න දැන් මේ සිම්පල් m අංශුව මෙන්න මෙච්චර දුරක් පල්ලෙහෙන් ඉන්නේ. ඒ දුර ගන්න කොහොමද? මෙතන කෝණය තීට නම් මෙන්න මේ මුළු කෝණය තීට වෙනවා. ඔය ලොකු කෝණය තීට. ඉතින් බලන්න මේ කර්ණයේ දිග සිම්පල් a මේ දිග කියන්න පුළුවන් සිම්පල් a cos θ කියලා. එතකොට ඍණ මොකද කියන්නේ ඍණ mg a cos θ ඍණ mg a cos θ. ඊළඟට මොකද කරන්නේ? අපි දෙකෙන් වැඩි කරලා m ගෙන් කපා ගන්න ලේසි වෙන්න නේද? දෙකෙන් වැඩි කරලා m ගෙන් කපද්දි මෙතන ඍණ 2ga මෙතන මොකද වෙන්නේ? දෙකෙන් වැඩි වෙලා m ගෙන් කැපුවාම 2m නෑ 2v වර්ග. මෙතන දෙකෙන් වැඩි කරලා m ගෙන් කැපුවාම ඍණ 4ga sin θ. මෙතන දෙකෙන් වැඩි කරලා m ගෙන් කැපුවාම v වර්ග. හරිද? මෙතන දෙකෙන් වැඩි කරලා m ගෙන් කැපුවාම ඍණ 2ga cos θ. ඍණ 2ga cos θ. 2v වර්ගයයි v වර්ගයයි එකතු වුණාම 3v වර්ගය. ඒ දෙන්න තියාගෙන මේ දෙන්න දානවා මේ පැත්තට. හරිද? මේ පැත්තට. එතකොට ඍණ 2ga ධන 4ga sin θ ධන 2ga cos θ. හරිද? 2v වර්ගය v වර්ගය එකතු වුණාම 3v වර්ගය. 3v වර්ගය. හරිද? ඊට පස්සේ බලමු මේ ගානේ ශක්ති සංස්කෘති නියමය. right. හරි. දැන් මේ ගානේ තියෙන විදිහට උත්තරේ හදාගමු. මේ ගානේ තියෙන විදිහට උත්තරේ හදාගමු. බලන්න තුනක් නම් තියෙන උත්තරේ නේ. යට තුනක් ඇවිල්ලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඔබට තාම θ ඩොට් ගන්න හැටි කොහොමද කියලා පැහැදිලි වෙන්නේ නැතුව ඇති බලමු අපි. හරිද? මෙතන ඔබට පේනවා 2g එකක් පොදුයි නේද? 2g එකක් ගන්න එළියට. 2g එකක් එළියට ගත්තාම මෙයා මම ඉස්සරහින් ලියා ගන්නවා 2 sin θ ධන cos θ ඍණ 1 සමානයි 3යි v වර්ග. තාම v වර්ගයෙන් තියෙන θ ඩොට් එකක් සම්බන්ධුනේ නැහැ. නමුත් අපි තියරි වලට දීලා තියෙන මොකක්ද? මෙන්න මෙහෙම එකක්. පරිධියේ ස්පර්ශී ප්‍රවේගය v සමානයි r ඔමෙගා. ඔහොම. ඕකේ ඔමෙගා කියන්නේ ඔබ දන්නවා θ ඩොට් නේ. θ ඩොට් දාගන්න පුළුවන් උතෙන්ට. දැන් මේ ගානට හරියන විදිහට දැම්මොත් මේ ගානේ අරේ කියන්නේ සිම්පල් a නේ. එතකොට v සමානයි සිම්පල් a θ ඩොට්. අන්න ඒක ආදේශ කරන්න මෙතෙන්ට. හරිද? එතකොට 2ga වාරයක් 2 sin θ ධන cos θ ඍණ 1 සමානයි 3 වාරයක් a θ ඩොට් වර්ග වෙනවනේ. a වර්ග θ ඩොට් ගේ වර්ග. අපි මේක තියරි නෝට් එකේ ලස්සන දුන්නා. මේ වගේ එනවා කියලාම දීලා. හරිද? මේ විදිහටම එනවා කියලා දුන්නා. ඉතින් ඒක නිසා අපි දැන් මෙතෙන්දී θ ඩොට් මොකද කරන්නේ? උක්ත කරමු. මේ a ට මේ a එකක් කැපිලා යනවා. 3i එකෙන් බෙදා ගන්න. එතකොට 2g බෙදීම 3a වාරයක් 2 sin θ ධන cos θ ඍණ 1 සමානයි θ ඩොට් ගේ වර්ග. බලන්න උත්තරය ඇවිල්ලා 3 මේකට ලකුණු 20ක් ලැබෙනවා. මෙන්න මෙහෙමයි ලැබෙන්නේ. ශක්ති සංස්කෘතිය මේ දානකට 10යි. හරිද? v වර්ග ප්‍රකාශනය ගන්නවට මෙන්න මේ v වර්ගයේ ප්‍රකාශනයට ගන්නවට 5යි. අන්තිමට θ ඩොට් ආදේශ කරලා උත්තරේ ගන්නවට 5යි. ඔන්න ඔය වශයෙන් ලැබෙනවා. හරි. කැපිටල් A අංශුව මත නලයෙන් ඇති කරන ප්‍රතික්‍රියාව R1 නම් මෙන්න මේ R1 අහනවා. ඉතින් කැපිටල් A අංශුව මත මොකද කරන්නේ? මේ පැත්තට F සමානයි ma දාමු. අපේ දෙවෙනි පියවරනේ. හරි ලේසි. හරිද? අපේ දෙවෙනි පියවර. right? මම මේක මකනවා. මේක මකලවා F සමානයි ma දානවා සාධාරණ අවස්ථාවේ කේන්ද්‍රයේ දිශාවට. සාධාරණ අවස්ථාවේ කේන්ද්‍රයේ දිශාවට F සමානයි ma. සාධාරණ අවස්ථාවෙන් දෙක අවස්ථාවේ. අවස්ථාවේ කේන්ද්‍රයේ දිශාව කියන්නේ මෙන්න මේ දිශාව. තිරසට θ කෝණයකින් ආන්තෝ මෙන්න මෙහෙට. F සමානයි ma. F සමානයි ma. බලන්න R1 එක තියෙන්නේ අපි දාන දිශාවටමයි. මේ 2mg ගෙන් සංරචකය කොහෙද තියෙන බලන්නකෝ. මේ කඩේර මන් ටිකක් දික් කරන මේක විභේදනය කරගන්න අවශ්‍ය නිසා මෙතන කෝණයේ θ නම් මෙන්න මේ ලොකු කෝණය කීයද මේක? 90 ඍණ θ නේ. 90 අංශක ඍණ θ. මෙතන 90යිනේ.
90 රින θ කෝණයම නේද මෙතෙන්ට සෙට් වෙන්නේ. අයි ප්‍රතිමුඛ කෝණ. හරිද? එතකොට 2 mg cos 90 රින θ. 2 mg cos 90 රින θ ඉන්නේ අපි දාන දිශාවට විරුද්ධ දිශාවට. රින 2 mg cos 90 රින θ සමානයි ස්කන්ධය කොච්චරද 2m ස්කන්ධය 2m වාරයක් v වර්ග. මේ v වර්ග කියන්නේ කොච්චරද? ඔබ දන්නෝ මෙතන අර තිබ්බනේ 3v වර්ග සමානයි 2ga වාරයක් මේක ඇල්ල. ඒක 3ෙන් බෙදා ගන්න. 3ෙන් බෙදාගෙන බලමු. එතකොට v වර්ග නර තිබ්බේ කලින් 2ga බෙදීම 3 වාරයක් 2 sin θ ධන cos θ ඍණ 1. ඔන්න ඔහම එනවා. දැන් ඉතින් සුළු කරගන්න r1 සමානයි 2mg ඍණ 2mg cos 90 ඍණ θ කියන්නේ sin θ. මේ පැත්තට දැම්මම ධන 2mg sin θ. 2mg sin θ. මෙතනත් තියෙනවා 2mg a එකක්. ඔවුනේ 2mg a බෙදීම 3 වාරයක් 2 sin θ ධන cos θ ඍණ 1. මෙතනින් පොදු හරය ඔබට ගන්න පුළුවන්. පොදු හරය ගන්න පුළුවන්. මෙතන මොකක් හරි වැරද්දක් තිබේද? මගේ ඒ අකුර මෙතන ඒ අකුරක් වැඩි නේද? මෙතන අරයෙන් බෙදෙන්න එපා. අන්න ඒක අමතක වුණා. 2න් බෙදීම මේ තියෙන්නේ මොකක්ද? v වර්ග. මේ ප්‍රකාශනයේම නැවත අරයෙන් බෙදෙන්න එපා. අරය සිම්පල් a. මට අන්න ඒක අමතක වුණා. සිම්පල් එකෙන් බෙදෙන්න ඕනේ. ඒ බෙදෙද්දි මෙතන ඒක නැති වෙනවා. දැන් 2mg එකක් මෙතන පිටට ගන්න පුළුවන් පොදුයි. 2mg එකක් එළියට ගත්තා. ඊට පස්සේ ඇතුලේ පොදු හරය ගන්න. පොදු හරය ගද්දි මෙයා 3ෙන් වැඩි වෙනවා. 3 sin θ ධන 2 sin θ වරහන ගුණ කරගත්තා. 2mg එකක් එළියට ගිහිල්ලානේ තියෙන්නේ. ධන cos θ ඍණ 1 බෙදීම 3. ඔන්න ඔහම එනවා. හරිද? ඔන්න ඔහම එනවා. සුළු කරගන්න 3 sin θ 2 sin θ එකතු වුණාම 5 sin θ. එතකොට 2 mg බෙදීම 3 මම ඉස්සරහට ගේනවා. 5 sin θ ධන cos θ ඍණ 1. ඔන්න ඔහම එනවා. බලන්න මේ වගේ උත්තරයක්. මෙතන බලන්න මේ මෙන්න මේ වැරද්දක් වෙලා තියෙන මොකක්ද? මේ බලන්න මෙතනින් 2mg එකක් එළියට ගියා. හරිද? 2mg එකක් එළියට ගියා. මෙතන 2 2 ගුණුනම 4යිනේ. ආන්න ඒක අමතක වුණා. මෙතන 4යි. ඊට පස්සේ මොකද වෙන්නේ? 2mg එකක් එළියට ගියාම දෙකක් ඉතිරි. ඒ දෙකෙන් මේක ගුණ වුණාම 2 2 4යි. 4යි sin θ මෙතෙන්ට එනවා. ධන 2 cos θ ඍණ 2ක්. හරිද? 3ෙන් වැඩි වුණාම පොදු හරය ගත්තාම එතකොට මේක 7යි sin θ ධන 2 cos θ ඍණ 2ක් වෙනවා. බලන්න උත්තරය. උත්තර බලන්න. උත්තරවල මෙන්න මේ 2 cos 2ක් එළියට අරන් තියෙනවා. හරිද? අතනින් 2ක් එළියට අරන් තියෙනවා. ඒ විදිහටම ලියාගමු. 2 mg බෙදීම 3 වාරයක් 7යි sin θ 7යි sin θ මෙතනින් 2ක් එළියට ගන්න. cos θ ඍණ 1. cos θ ඍණ 1. ඔන්න ඔහම එනවා. බලන්න උත්තරය එක නේද? එකේ තමයි මේක තියෙන්නේ. ඔන්න හරි. මේක ලකුණු ඔබට ලැබෙනවා ලකුණු 20ක්. කොහොමද ලැබෙන්නේ? මෙන්න මෙහෙම. හරිද? f සමානයෙන් මේ දාලා මේක ලියා ගන්නවට 10යි. හරිද? ඒක මම කෙලින්ම අන්තිම උත්තරේට මෙතන ආදේශ කළා මේ පොදු හරය ගන්නවට 5යි. අන්තිම උත්තරය ගන්නවට 5යි. ඔන්න ඔය වශයෙන් ලකුණු ලැබෙනවා 20ක් ඔබට ඒ ගාන සඳහා. හරිද? ඊළඟ ගාන C කොටස. अंशु वल परिधि स्पर्शीय त्वरणीय वन्ने परिधि स्पर्शीय त्वरणीय हानु परिधि स्पर्शीय त्वरणीय කියන්නේ කවුද? මෙන්න මේ ස්පර්ශීය දිශාවට තියෙන ත්වරණය. එයා ගන්න කොහොමද? අපි පන්තිවල පැහැදිලි කරලා තියෙනවා නේද? අපි දන්නවා පරිධියට ස්පර්ශීය ත්වරණයට සමීකරණයක් තියෙනවා. ලොකුවට පැහැදිලි කරන්න බෑනේ පේපර් ක්ලාස් එක නිසා. පරිධියේ ස්පර්ශීය ත්වරණයේ A නෝට් නම් A නෝට් සමානයි අරය වාරයක් කෝණික ත්වරණය. කෝණික ත්වරණය වෙනකොට තව සංකේතයක් තියෙනවා. ඔබ දන්නෝ θ ඩබල් ඩොට් නේද? θ ඩබල් ඩොට් කියන්නේ මොකද්ද? θ ඩොට් කියන එක නැවත පාරක් අවකලනය කරාම. අන්න එහෙනම් අපේ තියෙන මූලිකම වැඩේ වෙන්නේ එහෙනම් θ ඩොට් හොයාගන්න ඕනේ. sorry θ ඩබල් ඩොට් හොයාගන්න ඕනේ. ඒකට අපිට ප්‍රකාශනයක් තියෙනවා θ ඩොට් සඳහා. අන්න θ ඩොට් සඳහා තියෙන ප්‍රකාශනයෙන්
අපිට පුළුවන් θ ඩබල් ඩොට් ගන්න කොහොමද θ ඩොට් කියන එකේනා නැවත පාරක් t විශයෙන් අවකලනය කළා. මේ ඩොට් එන්නේ අය t විශයෙන් අවකලනය කරන නිසා කියලා ඔබට පැහැදිලි කරලා තියෙනවානේ. අපිට θ ඩොට් සඳහා ප්‍රකාශනයක් ඇවිල්ලා තියෙනවා මෙන්න මෙහෙම. හරිද? θ ඩොට් ගේ වර්ග සමානයි θ ඩොට් ගේ වර්ග සමානයි 2g බෙදීම 3a වාරයක් 2g බෙදීම 3a වාරයක් 2 sin θ ධන cos θ ඍණ 1. ඕකනේ ආවෙනේ. ඔව්. මේක නැවත වරක් t විශයෙන් අවකලනය කරමු. නැවත වරක් t විශයෙන් අවකලනයෙන් හරි මේ පැත්ත අවකලනය කරන්න යමුකෝ. මේ පැත්ත අවකලනය කරන්න ගියාම වර්ගයක් තියෙන ඔබට පේනවා. මුලින්ම වර්ගය අවකලනය කරලා ඉන්න ඕනේ. වර්ගය කොහොමද අවකලනය කරන්නේ? 2 θ ඩොට් ගේ 2 ඍණ 1 වෙනි බලය. ඒ කියන්නේ පළවෙනි බලය. අන්න එහෙම වර්ගය අවකලනය කරා. ඊට පස්සේ ඇතුළේ ඉන්න එක්කෙනා වෙනම අවකලනය කරන්න ඕන. θ ඩොට් කියන එක්කෙනා නැවත t විශයෙන් අවකලනය වෙනවා. ඔබ දන්නවා θ ඩබල් ඩොට්. අන්න අපිට ඕන එක්කෙනා. 2g බෙදීම 3a කියන නියතයක් එළියෙන් තියා ගන්නවා. එයා 2g බෙදීම 3a කියන නියතය එළියෙන් තියාගත්තා. මෙතන 2 කියන්නේත් නියතයක්. එයත් අවකලනයට එළියෙන් තියාගත්තා. මට අවකලනයේ පැහැදිලි මෙතන පැහැදිලි කරන්න බෑ. sin θ කියන එක මොන විශයෙන් අවකලනය වුණත් ඔබ දන්නවා cos θ. හැබැයි අවකලනය කරන විෂය ඇරෙන්න වෙන කවුරු හරි හිටියොත් ඒ විෂයේ අවකලනයෙන් ගුණ වෙන්න ඕනේ. ඉතින් θ නේ තියෙන්නේ t විශයෙන් අවකලනය කරන්න dθ/dt ගෙන් ගුණ වෙනවා. cos θ ගෙත් ඒ කතන්දරය එහෙමයි. cos θ අවකලනය කරද්දී මොකක් අවකලනය කරත් ඍණ sin θ. එයාගේ t විශය නැතෝ වෙන විෂයක් තිබ්බොත් dθ/dt කියලා විශයෙන් නැවත ගුණ වෙනවා. ඍණ 1 කියන නියතයක් එයා අවකලනය කරාම බිඳුවයි. හරිද? බලන්න මෙතන මේ තියෙන දෙකට දෙක කැපිලා යනවා. θ ඩොට් මට ඒක කියන්න බැරුණානේ. මෙතන dθ/dt කියන්නේ කවුද? θ ඩොට්ම තමයිනේ. අපි දන්න ඕනේ. එතකොට θ ඩොට් වාරයක් θ ඩබල් ඩොට් සමානයි 2g බෙදීම 3a වාරයක් 2 cos θ වාරයක් මේක වෙනකොට θ ඩොට් ලියන්න පුළුවන්. මෙතනත් ඍණ sin θ වාරයක් මේක වෙනකොට ලියන්න පුළුවන් θ ඩොට් කියලා. උඩ θ ඩොට් එකක් පොදුවේ නේද? කැපිලා යනවා. කැපිලා ගියන් පස්සේ θ ඩබල් ඩොට් එනවා අපිට 2g බෙදීම 3a වාරයක් 2 cos θ ඍණ sin θ කියලා එනවා. ඔන්නෝම sin θ කියලා එනවා. ඉතින් මේ ඉන්නේ කවුද? කෝණික ත්වරණයනේ. අපිට ඕන කවුද? පරිධියට ස්පර්ශීය ත්වරණය A0. ඉතින් අපි ලියමු පරිධියට ස්පර්ශීය ත්වරණය A0 නම් අපි දන්නවා A0 සමානයි අරය සිම්පල් A වාරයක් θ ඩබල් ඩොට්. θ ඩබල් ඩොට් ආදේශ කරද්දී A ට A කැපිලා යනවා. මම එකපාර ලියන්නම් 2g බෙදීම 3 වාරයක් 2 cos θ ඍණ sin θ. තන්තුවේ ආතතිය වන්නේ. තන්තුවේ ආතතිය කියන්නේ මෙන්න මේ t. මේ තියෙන්නේ. මේ t එක තමයි අහන්නේ. හරිද? ඉතින් මේ t හොයන්න අපිට අවශ්‍යයි පරිධියට ස්පර්ශීය දිශාවට f සමානයි ma දාන්න. අන්න ඒකයි ඔබට තේරෙනවද පරිධියට ස්පර්ශීය ත්වරණය හොයන්න කිව්වේ ඇයි කියලා. f සමානයි ma දාන්න අවශ්‍යයි පරිධියට ස්පර්ශීය දිශාවට. එතකොට අපිට අවශ්‍යයි පරිධියට ස්පර්ශීය ත්වරණය. අපි පන්තියේදී මේ වගේ ගණන් හැදුවා. අපි පැහැදිලි කරලා දුන්නා ලස්සනට මේවා. අපේ ළමයින්ට මේක ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ. ඉතින් පරිධියට ස්පර්ශීය දිශාවට අපි f සමානයි ma දාමු. හරිද? කොහොමද ලියන්නේ? මම මේ ටික මකන ඔබට අවශ්‍ය දේවල් සටහන් කරගන්න. හරිද? පරිධියට ස්පර්ශීය දිශාව කියලා කියන්නේ කොහොමද? මෙන්න මේ අරයට ලම්බක දිශාවනේ පරිධියට ස්පර්ශීය දිශාව. මේ අරයට ලම්බක දිශාව. එතකොට මෙන්න මෙහෙම අංශුවට මෙන්න අරය එයාට ලම්බක දිශාව. මෙතන ටීට කෝණේ දාන්න. f සමානයි ma 90. එතකොට බලන්න 2mg එක මේ පැත්තට විභේදනය වුණාම cos 90 ඍණ θ නේ. එයා පරිධියට ස්පර්ශී මේ පරිධියට ලම්බ දිශාවට එහෙනම් පරිධිය පැත්තට මේ පරිධියට නෙවෙයි
අරේ පැත්තට 2mg cos 90 ට කලින් හදපු එකේ මතක ඇති. එයා එහෙනම් අරේට ලම්බව මෙහෙට හැරෙන්නේ ලස්සනට 2mg sin 90 ට නේද? අපි දාන පැත්තටම ඉන්නේ 2mg sin 90 ඍණ θ. තන්තුවේ ආතතිය තියෙනවා අපි දාන දිශාවට විරුද්ධ දිශාවට ඍණ t සමානයි ස්කන්ධයේ 2m වාරයක් ත්වරණය a0. මේකනේ. හරිද? 2mg sin 90 ඍණ t කියන්නේ cos θ. 2mg cos θ. ඍණ t එහා පැත්තට දාලා මේ ප්‍රායල මෙහා පැත්තට දානවා. ඍණ 2m වාරයක් a0 කියන්නේ මෙන්න මෙයා g බෙදීම 3 වාරයක් 2 cos θ ඍණ sin θ ගන්න පොදු හරය සමානයි t. පොදු හරයක් ගත්තාම මොකද වෙන්නේ? මෙයා 3ෙන් ගුණ වෙනවා. එතකොට 6mg cos θ ඍණ 2mg වාරයක් 2 cos θ ඍණ sin θ බෙදීම 3 සමානයි කැපිටල් T. දැන් බලන්න 6mg cos θ ගෙන් මේ දෙන්න ගුණ වුණාම 4mg cos θ නේද? ඍණ 4mg cos θ ගියොත් 2mg cos θ. හරිද? මේ ඍණ 2mg cos θයි sin θයි ගුණ වුණාම ධන 2mg sin θ. හරිද? එතකොට එනවා 6mg ගෙන් 4mg cos θ ගියාම 2mg cos θ. 2mg cos θ මේ ඍණ 2යි මේකයි ගුණ වුණාම ධන 2mg sin θ. sin θ බෙදීම 3 සමානයි කැපිටල් T. බලන්න උත්තරේ තියෙනවා අපිට ලස්සනට 2mg බෙදීම 3ක් එළියට අරගෙන 2mg බෙදීම 3ක් එළියට අරගත්තයින් පස්සේ අපිට ලස්සනට උත්තරේ එනවා 2mg බෙදීම 3 ඔන්න එළියේ ඇතුළේ එනවා sin θ ධන cos θ සමානයි කැපිටල් T. බලන්න උත්තරය අපිට ඒකේ එක නේද? ඒකේ එක ලකුණු 15ක් ලැබෙනවා. ලකුණු 15 මෙහෙමයි ලැබෙන්නේ f සමානයි ma දානවට 10යි. ඒක තෝර බේරගෙන දාන එකට අන්තිම උත්තරය සුළු කරලා ගන්නවට 5යි දෙන්නේ. හරිද? ඔන්න ගාන අවසන්. එතකොට ටෙස්ට් එකේ තියෙන සියලු ගණන් පහම සාකච්ඡා කරලා අවසන්. මේ සතියේ ඉතින් හොඳ ගණන් පහක් දුන්නේ, අමාරු ගණන් පහක්. ඉතින් ඔබට ටයිම් මැනේජ්මන්ට් වෙන විදිහට ලියන්න අවශ්‍ය නම් අවසන් මොහොතේ අපි මේ මතක් කරනවා. ටයිම් මැනේජ් වෙන විදිහට ලියන්න අවශ්‍ය නම් වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙලා වෙබ්සයිට් එකෙන් ගිහිල්ලා ඔබට ටෙස්ට් එක ලියන්න වෙනවා. හරිද? ඒ සඳහා විස්තර සියල්ලම අපේ Telegram group එකේ දාලා තියෙනවා. ඉතින් Telegram group එක තියෙනව කොහෙද? මෙන්න description එකේ link එක තියෙනවා. හරිද? ඔබට වෙබ්සයිට් එකට රෙජිස්ටර් වෙන ආකාරය description එකේ link එක තියෙනවා. මේ full paper එකේ description එකේ link එක තියෙනවා. නමුත් මම හොඳ ආකාරව දන්නේ දේ තමයි පේපරේ අතට අරගෙන ඩිස්කෂන් එක බැලුවට වැඩක් නැහැ. අපි මේක ටයිම් මැනේජ් වෙන විදිහට ලිව්වහම තමයි මේකෙන් වඩා ඵලදායී වෙන්නේ. ඉතින් ඒක නිසා ඔබ පුළුවන් තරම් මේක ටයිම් මැනේජ් කරලා වෙබ්සයිට් එක හරහා ලියන්න බලන්න. ලිව්වයින් පස්සේ ඔබට ඉතාමත් වටින පේපර්ස් තොගයක ඩිස්කෂන් තොගයක් විභාගයට යද්දී එකතු කරගන්න පුළුවන්. ඒක ලොකු දෙයක් වෙයි ඔයාලට විභාගෙට. හරිද? ඉතින් ඒක නිසා මේ පේපර් එක ගැන ඔබේ අදහස් මට කියන්න. හරිද? අපේ group එකේ දාන්න පුළුවන්. අපේ ළමයි දානවා. ඊට පස්සේ දැන් මේකේ top 20 අයගේ ලකුණු top 20 මේකේ ලකුණු මම දාලා තියෙනවා මගේ Facebook page එකේ. හරිද? ඒ වගේ ඔබටත් ඕනනම් ඒ ටෙස්ට් ලියලා ඔබට පුළුවන් රෑන්ක් එක වෙන්න. ඔබටත් පුළුවන් ඒ වගේ තැනකට එන්න. හරි? ඉතින් මේ ටෙස්ට් ලියන්න අවශ්‍ය කවුරු හරි ඉන්නවනම් වැඩි විස්තර දැනගන්න ඕන නම් මට මෙසේජ් කරලා අහන්න පුළුවන්. අපේ group එක තියෙනවා. ඒකෙන් දැනගන්නත් පුළුවන්. right? ඉතින් ඔන්න අපේ ටෙස්ට් එකේ වැඩ එහෙනම් ඉවරයි. එහෙනම් ලබන සතියේ ඉරිදා හවස 6ට මේ වගේ ටෙස්ට් එකකින් හම්බ වෙමු. ලබන සතියේ